ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට මම එහෙම කියන්න ප්‍රධාන හේතුව දවසේ ඕනෑම වෙලාවක් සුබවාදී කියලා හිතන අපි යම්කිසි වැඩක් කරන්නේ කොයි වෙලේද ජීවිතේට වැදගත් වෙන ඒ වැදගත් වෙන කාර්යයක් කරන හැම මොහොතක්ම අපිට සුබවාදී දවසක් සුබවාදී මොහොතක්. ඉතින් ඒ නිසා ඔබ දන්නවා අපි කිසිම විටක කවමදාත්වත් කිසිදු අභියෝගයක් හමුවේ පස්සට අඩියක් තියපු අය නෙවෙයි. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට අභියෝගාත්මක විදිහට හිතන සමහර අයට අපේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අතිශය සරල ඉතාමත් පහසුවෙන් පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්න පත්‍රයක් බවට පත් කරන්න ඉතා සාර්ථක විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියක ආරම්භය මීට දෙසතියකට පෙර අපි පැවැත්තුවා. ඒතර මේ දෙසතියෙන් පස්සේ අද අපි තුන්වෙනි දවස් වශයෙන් මේ ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන දේ තමයි පොතේ මේ ඔබ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉතා උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කරන දරුවන් කාණ්ඩයක්. ඉතින් ඔබට විශාල පිරිසක් එක්ක තියෙනවා විභාගයේ තරගකාරීත්වයක්. නමුත් ඒ තරගකාරීත්වයට ඉන්න පිරිස කතරම්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි ධාවන තරගයකට සහභාගී වෙනකොට මේ තරගයට ඉන්න පුළුවන් සමහර විට 100 ගණනක් ඉන්න පුළුවන්. අපි දැකලා තියෙනවා අන්තර්ජාතික වශයෙන් ඔලිම්පික් තරගාවලිය වලදී සමහර විට දුර දුවන තරගයකදී මේකට සහභාගී වෙන පිරිස විශාල ප්‍රමාණයක්. හැබැයි ඔබ දන්නවා සමහර විට 300-400ක් එකතු වෙලා මේ තරගයට සහභාගී වෙලා නමුත් අවසන් කරනකොට සමහර විට අපිට දකින්න ලැබෙන්නේ පැහැදිලිවම ඒකයිකෙක් එක පුද්ගලයෙක් ඒ තරගයේ අවසන් සීමාවට එනවා. අපි බලනවා අනිත් අය කෝ කියලා. නමුත් කිසිදු කෙනෙක් අපිට පේන්නේ නැහැ. අපි තරගයේ පටන් ගන්නකොට දැක්කා අති විශාල පිරිසක් උන්න දුවන්න ඉඩ නැති තරමට එක ළඟ තමයි තරගයට මුහුණ දුන්නේ. නමුත් ඔය අතර කිසියම් පුද්ගලයෙක් ඉන්න පුළුවන් මේ තරගයට සහභාගී වෙන එකම පුද්ගලයා මම ජයග්‍රහණය කරන්නේ මම පමණයි. අපි හැම වෙලේම හිතුව දෙයක් තමයි මම උඩ දාන කාසිය වැටිය යුත්තේ මම ඉල්ලන පැත්ත විතරයි. අන්න එහෙම හිතන කෙනෙක්ට ජයගත නොහැකි අභියෝගයක් නැහැ. ඒ නිසා ප්‍රශ්න පත්‍ර පන්තිය තුළින්ද ඔබව සාර්ථක විද්‍යා ප්‍රශ්න පත්‍රයකට ලිවීමේ හැකියාවක් වර්ධනය කරන්න අපි සියලු දේ සූදානම් කරගෙන තමයි පටන් ගන්නෙ. ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක ඉන්න දරුවෙක්ට නොමිලේ සහභාගී වෙන්නට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර පන්තිය ඔබ සැමට විවෘතයි. අපි ඔබට ලබා දීලා තියෙන පළවෙනි නිබන්ධන කට්ටලය අපි කෙලින්ම ඉලක්ක කරන්නේ 10 ශ්‍රේණියේ විද්‍යාව විෂය කර්ම පිළිබඳ. එතකොට 10 පන්ති අපිට තියෙන තියරි කොටස් වල තියෙනවා සමහර විට 11ට එනකොට අපේ මගහැරිච්ච අපිට සමහරට 10 පන්තියේදී 11 තරම් උනන්දුවක් තිබුණ නැති බව සමහරට ඔබ දන්නවා. ඒ නිසා ඔබ 11 දී කල්පනා කරනවා සමහර ලාවට මේ විදිහට මම ලබනා ගියාවොත් කළා නම් මම අද අති සාර්ථක පුද්ගලයෙක්. නමුත් අපි හැම වෙලේම පුරුදු වෙලා තියෙන දෙයක් තමයි අපිට මගහැරිච්ච දේ ගැන කල්පනා කරලා ඒ මගහැරිච්ච දේ ඊට වඩා හොඳට කළා නම් කොච්චර වටිනවද කියලා කියන්නේ. නමුත් මේකෙන් ඇති ප්‍රතිඵලයක් නැති නිසා අපි ප්‍රතිඵල විරහිත දේවල් පිළිබඳ කතා කරන එකේ තේරුමක් නැහැ. දැන් කල යුත්තේ කුමක්ද? ඒ කල යුතු දේ දැන් කල යුතුයි. එහෙනම් අපි සෝදානම් වෙන්නේ කල යුතු දේ හරියටම කරන්න. ඔබව නියත ඒ සාමාර්ථයකට ගෙනියන සුපිරි විද්‍යාව ප්‍රශ්න පත්‍ර පන්තියක තුන්වෙනි දවස මේ විදිහට ඔබත් එක්ක එකතු වෙලා ආරම්භ කරනවා. එහෙනම් ඔයාට අද 10 ශ්‍රේණියේ තියෙන ඉතාම වැදගත් විෂය කරුණු සමුදායක් පියවරෙන් පියවර පැහැදිලි කරනවා. මම හිතන්නේ ඔබට හිතා ගන්න බැරි විදිහේ දැනුවත් එකතු කරමින්. එහෙනම් අපි ඔබේ නිබන්ධනයේ තියෙන ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නයට අපි එනවා. මොකද ඒකේ පළවෙනි ප්‍රශ්න තුන අපි සාර්ථකව අවසන් කළා. ඔබට මතක ඇති පළවෙනි ප්‍රශ්නය 10 ජීවි අඛණ්ඩතාවයේ කොටසේ බීජ ප්‍රරෝහණය පිළිබඳව කතා කරපු කොටසක් බවට පත් වුණා. දෙවෙනි ප්‍රශ්නයට එනකොට අපි එතනින් එහාට තියෙන ඉතා වැදගත් වෙන විෂය කරුණු ගොඩක් කතා කරන්න පටන් ගත්තා. අන්තර් අණුක බන්ධන පිළිබඳ කතා කරා, රසායන විද්‍යාව. දැන් මේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ක් එනවනේ. ලකුණු 15 ප්‍රශ්න 4යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු
60යි. ඔතේ හතරවෙනි ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද 10 අපි තුන්වෙනි වාරේදී ඉගෙන ගන්න පීඩනය සම්බන්ධ ප්‍රශ්නයක්. ද්‍රව පීඩනය, වායු පීඩනය, ඝන ද්‍රව්‍ය වලින් ඇති කරන පීඩනය මේ සියලු දේ අපි සාර්ථකව අද මතක් කරගමු. එහෙනම් ඔබ මා කියන දේත් එක්ක ඉතා පැහැදිලිව සම්බන්ධ වෙන්න. ඔතේ මේ රූප සටහනෙන් පෙන්වලා තියෙන්නේ ද්‍රවයක් තුළ ඇතිවන පීඩනය ඉතා සාර්ථකව සිදු කරන පරීක්ෂණයක් කරන ආකාරය. ඒතර මේක විභාගයට එන්නේ මොකටද? ද්‍රව පීඩනය ආදර්ශනය කිරීම සඳහා සකස් කළ පරීක්ෂණයක්. මේකදී අපි ලස්සන පරීක්ෂණ පියවර 3ක් කරනවා. පළවෙනි එක තමයි මේ පුනීලය රබර් පටලයක් දාලා තියෙන නිසා පුනීලය ද්‍රව මට්ටමේ ගැඹුරට ගෙනියනවා. ඒතර පහළට ගෙනියන්න මේ වර්ණ කළ ජල මට්ටම මොකද වෙන්නේ? ඉහළ යනවා. මේකෙන් අදහස් වෙනවා එක දෙයක් ද්‍රවයක ගැඹුරට යන විට ද්‍රව පීඩනය වැඩි වෙයි. ඊළඟට අපි කරන්නේ මේ පුනීලය එකම මට්ටමක එහාට මෙහාට ගෙනියනවා. එතකොටයි බලනවා මේ වර්ණ කළ ජල මට්ටමට මොකද වෙන්නේ? මුකුත්ම වෙන්නේ නැහැ. නියතව පවතිනවා. මේකෙන් අපි නිගමනයකට ලැබෙනවා මොකද්ද? ද්‍රවයක එකම මට්ටමේදී ද්‍රව පීඩනය වෙනස් වන්නේ නැත. නියතයි. ඊට පස්සේ අපි තුන්වෙනියට මේ පුනීලය එක දිශාවලට අපි මෙහෙම හරවලා බලනවා. හැබැයි මේ ද්‍රව මට්ටම වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මොකද? ද්‍රවයක එකම ලක්ෂයක සෑම දිශාවකටම ද්‍රව පීඩනය වෙනස් වෙන්නේ නැහැ කියන එක. එතකොට මෙතනින් අපි මොකක්ද අන්තිමට එළවෙන නිගමනය? ද්‍රව පීඩනය පිළිබඳ ප්‍රධාන ලක්ෂණ තුනක් අපි මෙතනදී ඉගෙන ගන්නවා. මොකක්ද ද්‍රව පීඩනයක තියෙන ලක්ෂණ? ද්‍රවයක ගැඹුරට යන විට ද්‍රව පීඩනය වැඩි වේ. ද්‍රවයක එකම මට්ටමකදී ද්‍රව පීඩනය නියත වේ. ද්‍රවයක එකම ලක්ෂයක සෑම දිශාවකටම ද්‍රව පීඩනය සමාන වේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් ද්‍රව පීඩනයේ ලක්ෂණ තුනද තියෙන්නේ නෑ, තව එකක් තියෙනවා. මොකක්ද ඒ? මොන හැඩ වාජනයකට ද්‍රවයක් දැම්මා ඒ වාජනයේ හැඩ ද්‍රව පීඩනය කෙරෙහි බලපාන්නේ නැහැ. එතකොට වාජනයේ හැඩය ද්‍රව පීඩනය කෙරෙහි බලපාන්නේ නැත. මේ ආකාරයට ද්‍රව පීඩනයේ ලක්ෂණ කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එතකොට අපි මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ගැන හරි සාර්ථක උත්තරේ ලියන්න ගමු. පුතේ මේ ද්‍රවයක පීඩනය ද්‍රව පීඩනය අපිට ගණනය කරන්න කිව්වොත් අපිට තියෙන සූත්‍රයක්. ඒ තමයි P සමානයි ρ G කියන සූත්‍රය. P කියන්නේ පීඩනය, H කියන්නේ උස, height එක. මේ ρ කියන සංකේතයෙන් දීලා තියෙන්නේ මේක ග්‍රීක භාෂාවේ අකුරක්. මේකෙන් අදහස් කරලා තියෙන්නේ මොකද්ද? මේක ρ. මේ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. G කියන්නේ ගුරුත්වජ ත්වරණය. දැන් ඔයා බලන්න ඕනෑම ද්‍රවයක අපිට සමහරට මාළු ටැංකියක් වෙන්න පුළුවන්, මෙරිදිය පොකුණක් වෙන්න පුළුවන්, ගංගාවක් වෙන්න පුළුවන්, සාගරය වෙන්න පුළුවන් නේද? මේ ඕනෑම තරක ද්‍රවයක පීඩනය ගණනය කරද්දී කරුණු තුනක් අවශ්‍ය වෙනවා. උස අවශ්‍ය වෙනවා ද්‍රව කඳේ, ද්‍රවයේ ඝනත්වය ඕන වෙනවා, ගුරුත්වය ත්වරණය. හැබැයි ඔයාලට පේනවද මේ සාධක තුනෙන් සාධක දෙකක් නියතයි. මොකද මේ ද්‍රවයේ කුමන ස්ථානයක් දිහා බැලුවා ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මෙතන ඝනත්වයයි මෙතන ඝනත්වයයි මෙතන ඝනත්වයයි තුනක් ඉන්න බෑ නේද? දැන් ජලයේ ඝනත්වය 10 නම් වාජනයේ ඕනෑම තැනක ඝනත්වය වෙන්න ඕන 10යි. ඒතර ඒක නියතයි. ගුරුත්වජ ත්වරණය මේ ද්‍රවයේ ඕනෑම ලක්ෂයක ගුරුත්වය ත්වරණය වෙනස් වෙන්න බෑ. එහෙනම් මේකෙදි නියත සාධක දෙකක් තියෙනවා. ගුරුත්වජ ත්වරණය නියත වෙන්න ඕන, ඝනත්වය නියත වෙන්න ඕන. එතකොට මොකද්ද විචල්්‍ය වෙනස් වෙන්නේ? උස වෙනස් වෙන්න ද්‍රව පීඩනය වෙනස් වෙනවා. පළවෙනි කොටස මෙන්න මෙහෙම අපි අහනවා. 1. ජලය තුළ පීඩනය P සමානයි h ρ g ලෙස ලැබේ. නම් ඉහත පරීක්ෂණයේදී නියත සාධක දෙක ලියන්න. එහෙනම් අපි ලියන්න ඕන පැහැදිලිව මොකද්ද? ද්‍රවයේ right ඔබත් ලියා ගන්න පටන් ගන්න. ඝනත්වය නියතයි. ඒවා නිකන් ලියන්න එපා. ඔබ ඉතා සාර්ථකව මේක හිතන්න මේ ද්‍රවයේ ඕනෑම තැනක ඝනත්වය වෙනස් වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් ඝනත්වය. අනිත් එක ගුරුත්වජ ත්වරණය.
ගුරුත්වච ත්වරණය. right. ඔන්න වෙනස් වෙන්නේ නැති නියතව පවතින සාධක දෙක. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. පුනීලේ H1 පීඨමේදී ජලයට ලුණු එක්කල විට දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද? ඊටාම පැහැදිලිව මතක තියාගන්න ද්‍රවයකට යම් කිසි දෙයක් එකතු කරන්න ඔතේ ද්‍රවයේ ඝනත්වය වැඩි වෙනවා. ඝනත්වය වැඩි වෙනවා. එතකොට දැන් අපි දන්නවනේ ජලයේ ඝනත්වය කීයද 1000යි. හැබැයි මුහුදු ජලයේ ඝනත්වය කීයද 1025යි. ඇයි මේ ඝනත්වය 25ක් වැඩි වෙන්නේ? ජලය තුල ලවණ දිය වෙලා තියෙනවා. එහෙනම් ද්‍රවයක් තුල යම්කිසි ද්‍රාව්‍යයක් දිය වෙන්න ඝනත්වය වැඩි වෙනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඝනත්වය වැඩි වෙනකොට ඒ ද්‍රවය මගින් එල්ල කරන උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. ඒ නිසා තමයි ගඟක පීනනවාට වඩා මුහුදේ පීනීම පහසු වෙන්නේ. පැහැදිලිද? මුහුදේ ඝනත්වය වැඩි, උඩුකුරු තෙරපුම වැඩි. එතකොට අපි මුහුදට පැන්නාම අපි උඩට උස්සලා තියෙන බලය වැඩි. ඒක අපිට පීනන්න පහසුයි, ගිලෙනවා අඩුයි. ඔයා දන්නවද මේ මල මුහුද ගැන? සාමාන්‍ය සාගර ජලය වගේ 8 ගුණයක ඝනත්වයක් තියෙනවා නම් උඩුකුරු තෙරපුම කොච්චරක් වෙනවද? 8 ගුණයක් වෙනවා. එතකොට අපිට මල මුහුදේ ආයාසයෙන් තොරව නිදාගෙන ඉන්න පුළුවන්, ගිලෙන්නේ නැතුව. මෙන්න මේක ඔයාලට පැහැදිලි. එහෙනම් දැන් අපි බලමු පුනීලේ H1 පීඨමේදී ජලයට ලුණු එක්කල විට දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද? මෙහෙමනේ. ඝනත්වය වැඩි වෙනවා. ඝනත්වය වැඩි වෙනකොට උඩුකුරු පීඩනය වැඩි වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ලුණු එකතු කරපු ගමන් මේ වර්ණ කළ ජල මට්ටම මොකද වෙන්නේ? ඉහළ යන්න ඕන. එහෙනම් අපි උත්තරේ ලියනවා දෙවැනි කොටසට පැහැදිලිව ලියාගන්න. වර්ණ කළ අන්න බලන්න. වර්ණ කළ ජල මට්ටම ඉහළයයි. බලන්න විභාගයකදී අපි උත්තර ලියන සාර්ථකම විදි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි කොටසට. මෙම වාජනයේ පතුලේ සිට සෙන්ටිමීටර් 10ක් උසට ජලය පුරවා ඇති විට ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් නම්ද ගුරුත්වය ත්වරණය තප්පරයට මීටර් 10ක් ලෙස සලකා පතුලේ පීඩනය සොයන්න. දැන් අපි ද්‍රවයක පීඩනය හොයනකොට අපි දන්නවා සූත්‍රයක්. මම දැන් චුට්ටකට ඉස්සෙල්ලා ලියලා පෙන්නනවා. මොකක්ද? P සමානයි 8 rho g. ඉතින් බලන්න ලස්සන මේකේ ආදේශ කරන්න පුළුවන් උස කොච්චරද කියලා බලන්න. මේකේ දීලා තියෙනවා උස සෙන්ටිමීටර් 10යි. මෙන්න මේ උස දීලා තියෙනවා කොච්චරයිද? සෙන්ටිමීටර් වලින් 10යි. ඔන්න මේ කියන කාරණාව ගැන ඉතාම පැහැදිලිව අහගන්න. මේ h කියන්නේ උසනේ. එතකොට උස කොච්චරක් තියෙනවද? සෙන්ටිමීටර් 10යි. ඔතේ නීතියක් තියෙනවා සූත්‍රයකට ආදේශ කළ හැක්කේ ජාත්‍යන්තර සම්මත ඒකක පමණයි. සූත්‍රයකට ආදේශ කරන්න ඕන ජාත්‍යන්තර සම්මත ඒකක පමණයි. එතකොට සෙන්ටිමීටර් කියන්නේ උසමයින ජාත්‍යන්තර සම්මත ඒකකයක් නෙවෙයි. එහෙනම් අපි මේක මීටර් කරන්න cm බෙදන්න ඕන. සෙන්ටිමීටර් දුන්නොත් cm බෙදන්න. ඇයි බෙදන්නේ? මීටර් කරන්න. ඇයි මීටර් කරන්නේ? උසමැනීමේ දිගමැනීමේ සම්මත ඒකකයේ වෙන්නේ මීටර. එහෙනම් සෙන්ටිමීටර ආදේශ කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔන්න මීටර කරා. ඊට පස්සේ ඝනත්වය දීලා තියෙනවා ජලයේ ඝනත්වය 1000යි කියලා. ගුරුත්වයේ ත්වරණය 10යි කියලා දීලා තියෙනවා. හරියම සරල සුළු කිරීමක් බලන්න තියෙන ඔක්කොම බිඳු කොටවල් අපි මේ විදියට බිඳු කපමු මේ දෙන්නගේ. එතකොට උත්තරයට කෙලින් වෙනවා 1000යි. උත්තරේ 1000යි. පීඩනයක ඒකක දෙකක් තියෙනවා. එකක් තමයි පැස්කල් කියන ජාත්‍යන්තර සංකේතය. එහෙම නැත්නම් තව කෙනෙක්ට ලියන්න පුළුවන් මේ 1000 වර්ග මීටරයක නිව්ටන්. ඔය උත්තර දෙකෙන් ඕනම එකකට ලකුණු දෙනවා. ඔයා මේ දෙකෙන් එකක් ලියාගත්තාම ඇති. දැනගැනීම සඳහා තමයි අවස්ථා දෙකම පැහැදිලි කළේ. ඔන්න උත්තරේ. ඊට පස්සේ 4 ජලයේ ගැඹුර x සහ පාටකල ජල මට්ටම් අතර වෙනස ප්‍රස්ථාරගත කළ විට ලැබෙන දල ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. මෙහෙමනේ අපි සමහර විට ප්‍රස්ථාරයක් කිව්වම හරිය ලොකු දෙයක් හැටියට සලකනවනේ.
ප්‍රස්ථාරයක් අදින්නේ හැම වෙලේම මෙන්න මේ අතර අදින රේඛා දෙකකින්. මේ අතර එක රේඛාවක්, මේ අතර අනිත් රේඛාව අදිනවා. අර ගණිතයේ විදිහට ඍණ ලක්ෂ මොකුත් දෙන්නේ නැහැ. මේ පැත්තට අවස්ථා දෙකක් නේ තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක සාර්ථකව මෙන්න මෙහෙම දීලා දෙනවා. මේ පැත්ත ගැඹුර දීලා තියෙනවා h. බලන්න. ඊට පස්සේ උඩ පාට කළ ජල මට්ටම් අතර වෙනස. ඒ වෙනස ඇති වෙන්නේ මොකද? පීඩනයේ හින්දානේ. p අකුර ගන්න. එතෙන් අපි බිඳුවයි කියලා තෝරනම් දාගමු. ඒක කිසි ප්‍රශ්නයක්වත් නැහැ. දැන් මෙහෙමයි. ඔයාලා මතක තියාගන්න මේ ගැඹුරයි පීඩනයයි අතර ප්‍රස්ථාරයන්නේ. මට කියන්න මේ කුණීලය පහළට ගෙනියන්න ඔතේ පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා කියන්නේ ගැඹුර වැඩි වෙන්න මේ ජල මට්ටම මොකද වෙන්නේ? ඉහළ යනවා. එතකොට බලන්න දෙකම ගැඹුර වැඩි වෙනවා, ජල කඳේ උස වැඩි වෙනවා. දෙකම වැඩිනේ. එකක් වැඩි වෙනකොට අනිත් එකක් වැඩි වෙනවා නම් හරි, අඩු වෙනකොට අඩු වෙනවා නම් හරි අනුලෝම සමානුපාත. මේ පැත්තෙන් ගැඹුර වැඩි වෙනකොට අර පැත්තෙන් පාටකල ජල මට්ටමේ උස මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. එතකොට දෙන්නම වැඩි වෙනවා නම් අනුලෝම සමානුපාත. ඕනෑම වෙලාවක අනුලෝම සමානුපාතයකදී ප්‍රස්ථාරය එන්නේ මෙන්න මෙහෙම කෙලින් ගියා. ඒක වාම් බලන්න මෙතනදී මේ අගේ නම් මෙන්න මෙතෙන්ට එන්න ඕන ලක්ෂ්‍ය. දැන් බලන්න මේක 1යි නම් මෙතන 1යි. මේ ඉලක්කම් ලියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ බලන්න උස මීටර් 2ක් වුණා කියන්නකො. එතකොට පාටකල ජල මට්ටමේ උසත් වැඩි වෙනවා. එතකොට 2ට 2. දැන් ඔයාලට පේනවද ඔය විදිහට 3ක් වෙනකොට 3ක් වෙනවා. 4ක් වෙනකොට 4ක් වෙනවා. එහෙනම් පැහැදිලි නේද? මේ පැත්ත වැඩි වෙනකොට මේ පැත්තත් වැඩි වෙනවා. ඔතන මේක අඳින්න ඕන රේඛාව පමණයි. මෙච්චරයි අඳින්න තියෙන්නේ. ඔන්න ඒ කොටස අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් B කොටස දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි? ගැටලුවක් තිබුණොත් ඔබට පුළුවන් මේක නැවත සැරයක් දාලා නැවත සැරයක් බලන්න වීඩියෝ එක. ඒකෙන් වාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. හරි. බලන්න ඊළඟට B කොටස මේක. වෙන්න B කොටස අපි බලමු මේකට උත්තර ලියන්නේ කොහොමද කියලා. මේක දීලා තියෙනවා ඔයාලට පේනවා වාහනය ඉහළට ඔසවනවා. උදේ මේකට කියන්නේ දැන් මේ පැත්තෙන් බලයක් දෙනවා. මේ පැත්තෙන් මොකක් හරි මෙම ලීවරයක් පාවිච්චි කරලා බලයක් දෙනවා. එතකොට මේකටනේ බලයක් දෙන්නේ. වෙන ලබා දෙන බලය අපි කියමු F කියලා. බලය F. එතකොට මේක ඇතුලේ දාලා තියෙන්නේ මොනවද? ඔයිල් එකක්. ද්‍රවයක් තියෙන්නේ. මෙහෙම දාලා තියෙන්නේ ද්‍රවයක්. ඔන්න බලන්න. මේක සාමාන්‍යයෙන් කොහෙද අපිට දකින්න තියෙන්නේ? දැන් වාහන සර්විස් කරන තැන්වල ගොඩක් කලාවට අපි දැකලා දිනවා වාහනයක් ඉහළට ඔසවන්න පාවිච්චි කරලා තියෙන උපකරණයක්. මේ උපකරණයක කියන්නේ ද්‍රාව ජැක්කුව නෙමෙයි. ඒ ද්‍රාව ජැක්කුව කියන්නේ වාහනයක් පැත්තක් ඔසවලා ටයර් එකක් මාරු කරන්න ගන්න ඒ පුංචි ජැක් එක. මේකට කියන්නේ ද්‍රාව පීඩකය කියලා. මේකෙන් කරන්නේ මෙතන තියෙනවා එක පිස්ටන් එක. මෙතන තියෙනවා පිස්ටන් එක. මේ පැත්තෙන් බලයක් දෙනකොට මේ පිස්ටන් එක ටික ටික පල්ලෙහාට යනවානේ. යනකොට මොකද වෙන්නේ? අර ද්‍රවය තෙරපෙනකොට ඒ දෙන පීඩනය මේ පැත්තෙන් ඇවිත් මෙන්න මේ පිස්ටන් එක ඉහළට ඔසවනවා. හැබැයි අපිට පැහැදිලිව පේනවා මේ පිස්ටන් එකට වැඩිය මේ පිස්ටන් එකේ වර්ගඵලය වැඩි නේ. එතකොට මේ පැත්තෙන් දෙන පීඩනයට වැඩිය පුතේ මේ පැත්තෙන් දෙන පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ බලය වැඩි වෙනවා. ඒ හින්දා අපි පුංචි බලයක් දුන්නාම එහා පැත්තේ තියෙන විශාල බරක් තියෙන වාහනය උඩට එස්සෙනවා. එතකොට මේකට කියනවා අපි විද්‍යාවේ පීඩන සම්ප්‍රේක්ෂණය කියලා. එක තැනකින් දෙන පීඩනය තවත් තැනකට ගෙනියනවා. පීඩන
සම්ප්‍රේක්ෂණය සිදු කරන හැටි. දැන් බලන්නකො. පළවෙනි කොටස අහනවා A මත පහළට යොදන පීඩනය සමානයි බලය බෙදීම පෘෂ්ඨ වර්ගඵලයේ ඇසුරෙන් ගණනය කරන්න කියලා කියනවා. ඔයාලට පේනවද මෙතනින් දෙන බලය නිව්ටන් 4යි කියලා දීලා තියෙනවා. උන්ට පැහැදිලිව බලන්න නිව්ටන් 4ක බලය. එතකොට මෙන්න මේ පිස්ටන් එකේ වර්ගඵලය දීලා තියෙනවා 0.2 වර්ග මීටර. ඒකේ වර්ගඵලය. ඊට පස්සේ තව දීලා දෙනවා එහා පැත්තේ පිස්ටන් එකේ වර්ගඵලය විදිහේ වර්ග මීටර 2යි. වර්ග මීටර 2යි කියලා දීලා තියෙනවා. හරි. දැන් අපි හොයමු A මත පහළට යදෙන පීඩනය. මේ කියන්නේ A මේක පිස්ටන් එක A මේක B. හරි. එතකොට අපි දන්නවා පීඩනයේ සූත්‍රයක් තියෙනවා පළවෙනි කොටස ගමු. පීඩනය සමානයි බලය බෙදීම පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය. දැන් අපි ඔගේ ආදේශ කරන්න ඕන බලය කීයද? නිව්ටන් 4යි. දැන් අහන්නේ A මත ඇති කරන පීඩනයනේ. එතකොට A වල බලය නිව්ටන් 4යි. නිව්ටන් 4යි. බෙදීම පෘෂ්ඨ වර්ගඵලය කීයද? 0.2. විභාගයේදී හොඳට මතක තියාගන්න මේ විදියට හදලා උදේ ඔය සුළු කරන එක මෙතන අතපත ගන්න එපා. කටු වැඩ කොලයකට ගිහිල්ලා හැදුවා උත්තරේ දෙන්න. මට පුළුවන් මෙතනේ සමාන ලකුණක් දාලා එන සුළු කරන හැටි බලා ගන්න. 4 බෙදන්න තියෙන්නේ 0.2නේ. දශම තිත අපි මේ පැත්තට පන්නනවා. එතකොට 1යි 2යි 3ක් එහා පැත්තට එනවා. ඉතින් යට ඉතුරු වෙන්නේ 2. දශම ස්ථාන 3ක් පැන්නුවොත් උඩ ඉලක්කමට දාන්න ඕන බිංදු කීයක්ද? බිංදු 3ක්. 4000 බෙදීම 2නේ. එතකොට උත්තරේ දෙන්නේ කීයද? 2000යි. අන්න ඉතා පැහැදිලිව හැදි පීඩනය නම් පැස්කල් එහෙම නැත්නම් වර්ග මීටරයට නිව්ටන්. ඔන්න පළවෙනි කොටස හදලා ඉවරයි. ඔබට පුළුවන් ඒකම හදාගෙන යන්න. ඊට පස්සේ අපි බලමු දෙවෙනි කොටස මොකක්ද දීලා තියෙන්නේ. දැන් දෙවෙනි එකේදී අහනවා B වල පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග මීටර 2ක් නම් B මගින් ඉහළට ඇති කරන පීඩනය සෑහෙන right. එතකොට ඒකටත් මොකද්ද සූත්‍රය මේක. මම දැන් ඔයාලට පුංචි දෙයක් කියන්න. මෙහෙම අකුරෙන් ලියන්න නැතුව පුතේ ඕකට පුළුවන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි අකුරු වලින් සූත්‍රයක් දාන්න. පීඩනයට ප්‍රෙෂර් P අකුර දාන්න. බලයක් හැටියට හැම වෙලේම ගන්න ඉංග්‍රීසි අකුර තමයි F. පෘෂ්ඨ වර්ගඵලය වෙනුවට ගන්න පුළුවන් A අකුර. එහෙනම් මට පුළුවන් මෙහෙම ලියන්න නැතුව ඉතාලම පැහැදිලිව මේව ලියන්නේ නේද බලන්න. දැන් අපි මේකේ පීඩනය හොයමු F. අහන්නේ මොකද්ද ප්‍රශ්නය? B වල පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග මීටර 2ක් නම් B මගින් ඉහළට ඇති කරන පීඩනය නෙමෙයි බලය සෑහෙන කියලා ලියන්න. ඇති කරන බලය වෙන්න මෙතනින් මේ ඉහළට වෙන්න මේව ඉහළට ඇති කරන බලය අහන්නේ. එතකොට අපි දන්නේ නැත්තේ මොකද්ද? F එක දන්නේ. ෆෝස් නේ. පීඩනය මේ පැත්තෙන් දී පීඩනය මේකට දෙන පීඩනය තමයි මෙතෙන් යන්නේ. මේ පැත්තේ පීඩනය තමයි මෙතෙන් එන්නේ. එහෙනම් මේ පීඩනයට සමානයි. මෙතෙන් ආදේශ කරන්න වෙන්න මේ හොයපු උත්තරේ. එතකොට මේ පැත්තේ පීඩනයට දැම්මා 2000යි. F කියන්නේ බලය. දන්නේ නැහැ. බෙදීම A කියන්නේ වර්ගඵලය 2යි. බලන්න උත්තරේ ලස්සනට එනවා. හරස් ගුණිතය දාලා වැඩි කරන්න. එතකොට දෙකෙන් වැඩි වුණාම කිය 2000 ඒවා දෙකක් කියන්නේ 4000යි නේ. එහෙනම් F වලට උත්තරයක් එනවා F සමානයි 4000යි. ඒක බලයක් නේ. නිව්ටන් කියලා තියන්න ඕන උත්තරේ. ඔන්න බලන්න.
දැන් වාටම පේනවද මේ පැත්තෙන් දීලා තියෙන්නේ නිව්ටන් 4යි කුංචි බලයක්. නිව්ටන් 4ක් දෙනකොට අර පැත්තෙන් යනවා 4000ක බලයක්. ඉතින් ඒ හින්දා අර දැවැන්ත වාහනය පහසුවෙන් උඩට උස්සන්න පුළුවන්. ඊට පස්සේ 3 ඉහත උපකරණය හඳුන්වන නම ලියන්න කියලා කියනවා ද්‍රාව පීඩක. ජැක්කුව කියන්නේ වාහනයක පැත්තක් ඔසවන්න ගන්න පුංචි උපකරණයක්නේ. හරි. ඊට පස්සේ බලන්න 4 මෙම පීඩන සම්ප්‍රේක්ෂණය ක්‍රමයේ වාසියක් ලියන්න කියලා කියනවා. මොකද ඉතින් අපිට සරලව පේනව නේද මේ පැත්තෙන් ඉතා කුඩා බලයක් දුන්නාම මේ පැත්තෙන් විශාල භාරයක් ඔසව ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද ප්‍රයෝජනේ? කුඩා බලයක් ලබා දීමෙන් විශාල භාරයක් ඔසවා ගැනීමට හැකි වීම. right. උත්තරේ ලියා ගන්න ඕන කුඩා බලයක් ලබා දීමෙන් විශාල භාරයක් ඔසවා ගැනීමට හැකි වීම තමයි වාසිය වෙන්නේ. ඊළඟට 5 මෙම පීඩන සම්ප්‍රේක්ෂණ ක්‍රමේ භාවිත අවස්ථාවක් ලියන්න. ඉතින් මේක අපිට ලියන්න බැහැ නේද? මොකද දීලා තියෙන්නේ. මොකද මේ පීඩන සම්ප්‍රේක්ෂණය භාවිත කරන හොඳම අවස්ථාව තමයි මෝටර් රථයක තිරිංග පද්ධතිය. අපි දන්නවා බ්‍රේක් පැඩල් එක පාදපුවාම රෝද ටක් ගාලා නවතිනවා. ඒ බ්‍රේක් ඔයිල් එක පුංචි බට වගේක් දිගේ ගිහිල්ලා අර කැරගෙන රෝද වලට පොඩි පිස්ටන් එකකින් මෙහෙම බලයක් දෙනවා. රෝද ටක් ගාලා මොදෙන්න නවතිනවා. අන්න එතකොට පීඩන සම්ප්‍රේක්ෂණයට හොඳම උදාහරණයක් තමයි මෝටර් රථයක තිරිංග පද්ධතිය ක්‍රියා කිරීම. උත්තරය අපිට ලිය හැකි මෝටර් රථයක තිරිංග පද්ධතිය ක්‍රියා කිරීම. ඔන්න උත්තරය ලියන විදිහ. මේවා ඉතාමත්ම පැහැදිලිව සරලව ඔබ හොඳට අධ්‍යයනය කරන්න. ඔයාට පුළුවන් ජීවිතේ හිතන්න බැරි රිසල්ට් එකකට එන්න. මොකද හැම වෙලේම හිතන්න එක දෙයක් මට කළ හැකි. අපි හැම වෙලේම සිතියොත් ඔව් මට පුළුවන්. yes I can. මේ සංකල්පය ඔබේ ජීවිතේ නහරගත කරගන්න. මට කරන්න බැරි දෙයක් නැහැ. මම උත්සාහ කළොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙක්. මට ඒ ගැන විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයක් තියෙනවා. හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. ජීවිතේ දිනන්න පුළුවන් කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අනාගතය පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ දේවල් එක්ක ඉස්සරහට ගියොත් අපිට වරදින්නෙත් නැහැ. වරද්දන්න කිසිම කෙනෙක්ට බෑ. ඒ නිසා ඔබ මේ ගමන ලස්සනට යා යුතුමයි. right. අපි ඊළඟ කොටසට පිවිසෙමු. ඔන්න බලන්න සම්පූර්ණ ප්‍රශ්නයකට අපි උත්තර ලිව කොටස් දෙකක්. තව C කියලා දෙන්න. මොකද මේ ප්‍රශ්නේ වටින්නේ ඇයි දන්නවද? මෙතන ද්‍රව පීඩනයේ කොටසකුත් තියෙනවා. මෙතන පීඩන සම්ප්‍රේක්ෂණයක් තියෙනවා. ඊළඟට තියෙනවා ආකිමිඩිස් මූලධර්මයේ සම්බන්ධ වෙන ලස්සන ප්‍රශ්නයක් කොටසකුත් තියෙනවා. ඊළඟ බලමු ඊළඟට ආකිමිඩිස් මූලධර්මය කොහොමද අපි විසඳන්නේ කියලා. ඔකේ මේ දැන් ඔයාලට පේනවා ඇති පීඩනයේ සම්බන්ධව තියෙන C කොටස ගැන. මේකේ තියෙනවා ජලයේ උඩුකුරු තෙරපුම සෙවීම සඳහා කළ ක්‍රියාකාරකමක අවස්ථා පහක් දැක්වේ. මම හොඳටම දන්නවා 11 පන්තියට ගියාම අපි 11 පාඩම් එක්කනේ විද්‍යා පන්තියක වැඩිපුර ගැවසෙන්නේ. ඒතර අපිට 10 වසර පාඩම් පිළිබඳ මතකය ක්‍රමක්‍රමයෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. අනිත් එක ඒ දවසේ උගන්වන කරුණු වැඩිපුරම ඔළුවේ හිටින්නේ 11 ඒවා. අපි 11 ඒවා වැඩිපුර පාඩම් කරනවා. 10 දේවල් අපේ ඔළුවේ පාඩම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඕනෑම දෙයක් භාවිත නොකරන ඒ අපේ මනසින් ටිකෙන් ටික ගිලිහෙනවා. එහෙනම් ඒ ගිලිහිච්ච පහළට ගියේ මතකය නැවත අරගෙන අපි උඩින් තියන්න මේ කතාව හරියටම අහගන්න. ලස්සනට කියලා දෙන්න ඔන්න පැහැදිලි කරන හැටි බලන්න. මේක කියනවාද A හිස් බීකරයේ බර නිව්ටන් 0.6. මේ තියෙන හිස් බීකරයෙන් මේකේ බර දීලා තිනවා නිව්ටන් 0.6. අපි කරන්න ඕන පේපර් එකේ මෙන්න මේව ලියන්න. ඔතනදී මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියන්න. හැම වෙලේම අපි මතක තියාගන්න ඕන මොකද මේ දෙන්න තේරුම් දෙකක්. මෙන්න මේ දෙක. ස්කන්ධය. ගොඩක් දරුවෝ හිතාගෙන ඉන්නවා මේ දෙක සමානයි කියලා. දැන් මේ දෙකේ තේරුම ඔයාලට මතකද?
බර කියන්නේ වස්තුව නිදහසේ ඇතහැරි විට පොළොව දෙසට ඇද ගන්නා ගුරුත්වාකර්ෂණ බලයට. ඒතර වස්තුවක බර කියන්නේ මොකද්ද? පොළොව දෙසට ඇද ගන්නු ලබන ගුරුත්වාකර්ෂණ බලය. මොකද බර කියන්නේ බලයක්නේ. එහෙනම් අනිවාර්යෙන් ඒකමයි ඉන්න ඕනේ නිව්ටන් වල. එතකොට බර මැනීමේ ජාත්‍යන්තර ඒකකය මොකක් වෙන්න ඕනද නිව්ටන්? කිලෝග්‍රෑම් වෙන්න බෑ. ස්කන්ධය කියන්නේ මොකක්ද? ස්කන්ධය කියන්නේ වස්තුවක් සෑදී ඇති පදාර්ථ ප්‍රමාණය. අපි සාමාන්‍යයෙන් කියන්නේ අංශු කියලා. එතකොට මේ පෑනේ තියෙන අංශු ප්‍රමාණය ස්කන්ධය. එහෙනම් අපි ඒකමනින්න පාවිච්චි කරන ඒකකය තමයි කිලෝග්‍රෑම්. එතකොට උතනදී ගොඩක් වැදගත් දෙයක් තියෙනවා. බර කියන එක රැඳී පවතින්නේ ගුරුත්වාකර්ෂණ බලය එක්කනේ. දැන් හඳට ගියාම පොළවේ ගුරුත්වාකර්ෂණ බලයෙන් 6න් 1යි කියන්නේ. ඒ කියන්නේ පොළවේදී නිව්ටන් 60ක් බර වස්තුවක් හඳේදී බර වෙන්නේ නිව්ටන් 10යි. 6න් බෙදපුවාම එන උත්තරය. එතකොට ඒකෙන් තමයි අපි දකින්නේ හඳේ ඇවිදිනකොට ඉහළට යනවා පහළට යනවා. ඒ කියන්නේ හරි ස්ලෝ මෝෂන් ඇවිදිල්ලක් අපිට දකින්න ලැබෙනවා. ඔතේ අභ්‍යවකාශයට ගියාම ගුරුත්වාකර්ෂණ බලයක් නැහැ. ගුරුත්වාකර්ෂණ බලය ශූන්‍යයි. එහෙනම් වස්තුවකට බරක් පවතිනවද? නැහැ. අභ්‍යවකාශයේ ඇති වස්තුන්ට බරක් පවතින්නේ නැත. හැබැයි ස්කන්ධය එලෙසම. දැන් මේ පෑන අපි හිතමු පදාර්ථ තියෙනවා කෝටි 5ක්. මේක මං හඳට ගෙනිච්චා කියලා මේකේ තියෙන අංශ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න. ගුරුත්වාකර්ෂණ බලය අනුව බර වෙනස් වෙන්න පුළුවන්. ස්කන්ධය තැනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. මේක ගොඩක් වැදගත් කාරණාවක්. දැන් අපි බලමු B දුනුතරාදී පාඨාංකය නිව්ටන් 2යි. දැන් ඔයාලට පේනවද මෙතන දුනුතරාදියකින් මේ වෙල්ලලා තියෙන්නේ. ඉතින් මේක තාම ජලය තුල ගිල්වලා නැහැ. එහෙනම් මේ දුනුතරාදී පාඨාංකයේ තියෙන ස්ථීරව මේ වස්තුවේ බරනේ. එතකොට ඒක දීලා තියෙනවා නිව්ටන් 2.0යි කියන්නේ හරියටම 2යි කියන එකයි එකෙන් අදහස් කරන්නේ. ඔන්න බලන්න. එතකොට තව ජලයට ගිල්වල නැහැ. C දුනුතරාදී පාඨාංකය දන්නේ නැහැ. ඒක හිස්තනක් තියලා තියෙනවා. මෙතනදී කීයද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ D වල ජලයේ සහිත බීකරයේ බර නිව්ටන් 1.4යි. මෙතන තියෙන්නේ හිස් බීකරය. මෙතන තියෙන්නේ ජලයත් සමග 1.4යි නිව්ටන් කියලා දීලා තියෙනවා. ඔන්න මම ඔයාලට උඩුකුරු තෙරපුම සම්බන්ධ ලස්සන තියරිය කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. ඔතේ පළවෙනි එක බලන්න. විස්ථාපිත කියන්නේ පිටතට ගිය. මේ බඳුනට මොකක්ද කියන්නේ? නම් දෙකක් තියෙනවනේ. පිටාර බඳුන නැත්නම් යුරේකා බඳුන. ඒක ඕගොල්ලෝ හොඳටම දන්න ඕනේ නේද? ආකිමිඩිස් දුවපු දිවිල්ල කොහොමද කියලා දන්නවා. දිව්වේ කොහොමද කියලා දන්නවා. ඇදන්ගිය මොනවද කියලා දන්නවා. ඉතින් ඒ නිසා ඒවා අපිට මෙතෙන්ට අදාළ නැහැ. සොයාගත්තා කියලා අර හීරෝස් කියන රජුරෝ ගාවට දුවලා ජීවිතේ බේරගත්තනේ කොහොමද? හැබැයි මේකේ අහනවා විස්ථාපිත ජල පරිමාණයේ බර. තාම පැහැදිලි හිස් බීකරේ බර මෙච්චරයි. ජලයත් සමග 1.4 නම් අර පිටාර ගිය වතුර ටිකනේ අර බීකරේ තියෙන්නේ. එහෙනම් අපි විස්ථාපිත ජල පරිමාණය බර හොයන්න 1.4 මේ හිස් බීකරේ බර මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. එහෙනම් C කොටසේ පළවෙනි එක. ඔන්න මම හොයනවා අර පිටාර බඳුනේ එළියට ගිය ජල ප්‍රමාණය කොච්චරද? 1.6න් අඩු කරනවා 0.1.4 නේ. 1.4න් අඩු කරනවා 0.6. ඔන්න හරිය පහසුවෙන් අඩු කරන්න පුළුවන්. උත්තරය අපි මෙතන ඉස්සරහට දාමු. 14න් 6ක් අඩු වුණාම 8යි. මෙතෙන් දෙන්නේ 0යි. ඔන්න විස්ථාපනය වූ ජල පරිමාණයේ බර. ඒ කියන්නේ මේ වස්තුව ගිල්වනකොට පිටාරගිය ජල පරිමාණයේ බර තමයි 0.8. උතන තේරුම් ගන්න. 2. ඉහත තොරතුරු ඇසුරෙන් C එතන චුට්ටක් හදාගන්න අකුර තියෙන්නේ C. දුනුතරාදී පාඨාංකයේ සොයන්න කියලා කියනවා. ඉතින් මෙහෙමනේ. දැන් මෙන්න මෙතන ප්‍රමාණය තමයි අපි දන්නේ නැත්තේ. එතකොට ඒකේ අහලා තියෙන්නේ ඉහත තොරතුරු ඇසුරෙන් දුනුතරාදී පාඨාංකයේ සොයන්න.
හොඳට තේරුම් ගන්නකො මේ කියන්නේ. ඔයාට පේනවද මෙන්න මේ වස්තුවේ සම්පූර්ණම ස්කන්ධය කීයද? නිව්ටන් 2යි. ඒ වතුරේ ගෑවිලා නැහැනේ. බලන්න මේ ස්කන්ධය නිව්ටන් 2යි. එතකොට මෙතනදී මොකක්ද දන්නවද වෙන්නේ? මෙතනදී මේක දැන් මෙහෙම වතුර තුල ගිල්වනකොට, ජලය තුල ගිල්වනකොට පොතේ මේ ජලය මගින් ඇති කරනවනේ උඩුකුරු තෙරපුම. මේ ජලයෙන් ඇති කරනවා මොකක්ද ඇති කරන්නේ? උඩුකුරු තෙරපුම. මෙන්න මේවා ඉතා වැදගත්. උඩුකුරු ද්‍රවයෙන් ඇති කරනවා උඩුකුරු තෙරපුම. අන්නේ ඇති කරන උඩුකුරු තෙරපුමට සමාන ද්‍රව ප්‍රමාණයක් තමයි එළියට යන්නේ. එතකොට මේ C මගින් ඇති කරන ද්‍රවයෙන් ඇති කරන උඩුකුරු තෙරපුමට සමාන ජල ප්‍රමාණයක් තමයි මේ පිටාර ගිහිල්ලා තියෙන්නේ. එතකොට බලන්න දැන් මේකේ අහලා තියෙන්නේ ඉහත තොරතුරු ඇසුරෙන් C දුරුතරාදී පාඨාංකයේ සෑම එච්චරනේ. මෙතන සම්පූර්ණ ස්කන්ධය පෙන්නනවා තරාදිය නිව්ටන් 2ක්. එතකොට මෙතනදී වෙන්න ඕන උඩට ඔසවපු බලයක් තියෙනවනේ. මේ පැත්තෙන් මෙහෙම උඩට ඔසවනකොට මොකද වෙන්නේ? දුරුතරාදී පාඨාංකය අඩු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ උඩුකුරු තෙරපුම සමාන වෙනවා. හැම වෙලේම මේ උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපිත ඒ කියන්නේ පිටාරණිය. විස්ථාපනය වූ තරලයේ බර. තරලයේ බර. හැම වෙලේම ආකිමිඩිස්ගේ මූලධර්මයෙන් කියන්නේ උඩුකුරු තෙරපුම අර පිටාරණිය විස්ථාපනය වූ තරලයේ බරට සමානයි. දැන් බලන්න අපි මෙතන හොයලා තියෙනවා විස්ථාපනය වූ තරලයේ බර 0.8. එහෙනම් මෙතනදී උඩට ඔසවන බලය වෙන්නේ 0.8යි. එහෙනම් දැන් තරාදී පාඨාංකය වෙන්න ඕනේ කීයද? මෙතනදී දෙකක් පෙන්නනවා. මෙතන උඩට ඔසවන ප්‍රමාණය 0.8යි. එහෙනම් පාඨාංකය කියන්නේ කීයද? අර තරාදියේ පෙන්වන්නේ දෙකක් පෙන්වන්නේ. නමුත් උඩුකුරු තෙරපුමක් ඇති වෙනවා 0.8. එතකොට මේකෙන් 0.8ක් අඩු කරන්න එතකොට එන්නේ 1.2 නිව්ටන්. මේවා හොඳට තර්ක කරලා බලන්න. මෙතෙන් එනවා 1.2 නිව්ටන්. බලන්න උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපනය වූ තරලයේ බරට. හරි. දැන් ඊළඟට 3 C අවස්ථාවේ වස්තුව මත යෙදෙන උඩුකුරු තෙරපුම හා වස්තුවේ බර දල රූප සටහනකින් අඳිනවා. ඔතේ ඕවා රූප සටහනක් අඳින්න කිව්වම අපි හිතනවනේ මේ මහා ලොකු දෙයක් කියලා. ඔබ පෙන්වන්න තියෙනවට මෙච්චරයි. වස්තුවක් වශයෙන් කොටුවක් හරි රවුමක් හරි අඳින්න පුළුවන් විභාගයට. වස්තුවක් හැටියට එක්ක අඳිනවා කොටුවක්. එක්ක අඳිනවා රවුමක්. දැන් හැම වෙලේම වස්තුවක බර තීරණය කරන්නේ වස්තුවේ මැද තියෙන ලක්ෂයකින්නේ. එහෙනම් අපි මෙන්න මේකෙලින් පහළට අදිනවා වස්තුවේ බර. අපේ බර කියන්නේ weight එකනේ. එහෙනම් මේක W. ඔන්න වස්තුවේ බර. ඊට සමාන උඩට ඇති කරනවා මොකද්ද? උඩුකුරු තෙරපුම. අන්න පහළට බර ඊට සමාන උඩට. එතකොට මේ අතර දෙනවා උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම. එච්චර. මේක ඕනනම් බර කියලාම ලියන්න පුළුවන්. ඉතින් W දැම්මට ප්‍රශ්නයක් නැහැ. උඩුකුරු තෙරපුම. ඔන්න රූප සටහනකින් පෙන්වන විදිහ. ඒයි පැහැදිලිව ඇඳගන්න. හතර. වස්තුව මත ජලය මගින් ඇති කරන ලබන උඩුකුරු තෙරපුම ගණනය කරන්න. ගණනය කරන්න දෙයක් නැහැනේ. දැන් අපි හොයලා තියෙන්නේ. උඩුකුරු තෙරපුම කියන එක සමානයි විස්ථාපනය වූ තරලයේ බරට. ඉතින් අපි විස්ථාපනය වූ තරලයේ බර හොයලා තියෙනෝනේ 0.8යිනේ. එහෙනම් උඩුකුරු තෙරපුමත් ඒකම තමයි. එතකොට මේ විස්ථාපනය වූ තරලයේ බර නම්
උඩුකුරු තරම වෙන්නේ 0.8 නිව්ටන්. ඔන්න පැහැදිලිද? උඩුකුරු තරම සමානයි විස්ථාපනයේ උතරලේ බරට. මේ වෙලා තියෙන්නේ විස්ථාපනයේ උතරලේ බර. එහෙනම් උඩුකුරු තරම ඒකමයි. බලන්න. ප්‍රශ්නයක් අමාරු නෑ, හරියට බලාගත්තොත් ලේසි. 5. ක්‍රියාකාරකම අවසානයේදී ලබාගත් පාඨාංක ඇසුරෙන් එළඹිය හැකි නිගමනය කුමක්ද? නිගමනය තමයි උඩුකුරු තෙරපුම විස්ථාපනයේ වූ තරලයේ බරට සමානයි කියන එක. එහෙනම් අපි ලියනවා උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපනයේ වූ තරලයේ බර. විස්ථාපනයේ වූ තරලය. දැන් කවුරු හරි කෙනෙක් උතන ලියුවොත් පුතේ ජලය කියලා, ඉතින් ඒත් ලකුණු දෙනවා. මොකද මෙතන ජලයනේ තියෙන්නේ. විස්ථාපනයේ වූ තරලයේ බර. ඔන්න බලන්න, මේක තමයි ආකිමිඩිස්ගේ මූලධර්මය කියලා කියන්නේ. යම් වස්තුවක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් යම් තරලයක් තුල ගිල්ලූ විට එම වස්තුව නිසා විස්ථාපනය වන තරලයේ බර වස්තුව වෙත ඇති කරන උඩුකුරු තරමට සමාන වේ. ඔන්න ආකිමිඩිස් මූලධර්මය පාවිච්චි කරන විදිහ. රචනා පේපර් එක හරි වටිනවා. ඇයි? ප්‍රශ්න 5ක් එනවා, පහෙන් ලියන්න දෙන්නේ 3යි. කැමති එකක් ලියන්න පුළුවන්. කැමති එකක් අතාරින්න පුළුවන්. එක ප්‍රශ්නයකට ලකුණු 20යි නේ. එහෙනම් අපි බලමු ලකුණු 20ක ප්‍රශ්නයක් කොහොමද එන්නේ කියලා. right. හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න මම ඉතාම පැහැදිලිව කියලා දෙනවා බලන්න. පස්වෙනි ප්‍රශ්නය. මේකේ ඒ කොටස. හරි. එක්තරා ජීව ක්‍රියාවලියක් පහත රසායනික සමීකරණය වලින් සරලව දැක්විය හැකිය. මම චොට්ටක් මේක කියලා දෙන්න හින්දා ලියන්න. ඒ ධන 6යි O2 කියලා දීලා. ඊතලයක් දැම්මා 6යි CO2. කාබන් ඩයොක්සයිඩ් ධන 6යි B කියලා දීලා දෙනවා. මොකද B අකුරක් මොකක්ද කියලා දැනගන්න ඕන. ධන D. ඔතේ ඔයාලා හොඳට මතක තියාගන්න මේ දැන් හරිත ශාකවල සිදුවෙන සුවිශේෂී ක්‍රියාවලියක්නේ ප්‍රවාහ සංශ්ලේෂණය. ජීවී ලෝකයම ජීවත් කරන විද්‍යාත්මක ක්‍රියාවලිය, ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය තමයි ප්‍රවාහ සංශ්ලේෂණය. ප්‍රවාහ සංශ්ලේෂණ ක්‍රියාවලිය විරුද්ධ පැත්ත තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලට පේනවද ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන මෙන්න මෙයා මොකද ග්ලූකෝස්. ඕම් බලාගන්න කතාව මේ තියෙන්නේ ග්ලූකෝස්. එතකොට ග්ලූකෝස් ඔක්සිජන් එක්ක එකතු වුණාම කියනවා මොකද්ද? ඔක්සිකරණය වෙනවා. මේක තමයි සෛලයක් ඇතුලේ තියෙන ශක්ති මධ්‍යස්ථාන මයිටොකොන්ඩ්‍රියාවක් ඇතුලේ සිද්ධ වෙන්නේ. එතකොට බලන්න ග්ලූකෝස් ඔක්සිජන් එක්ක එකතු වුණාම කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව මේ මොනවද හැදෙන්නේ? ජලය. ඊට අමතරව හැදෙනවා ඉතාම වැදගත් දෙයක්. ඒ තමයි ශක්තිය. ශක්තිය. ඔන්න සාමාන්‍යයෙන් මේකට මොකක්ද කියන්නේ? ජීවීන් තුල සිදුවන සෛලීය ශ්වසනය. දැන් ගොඩාක් අය උතුම්ද කියනවා ශ්වසනය කියලා. මොකද දන්නවද? ශ්වසනයේ ආකාර තියෙනවා කීපයක්. බාහිර ශ්වසනය, අභ්‍යන්තර ශ්වසනය, සෛලීය ශ්වසනය අපි මෙහෙම කතා කරනවා. එතකොට මේකෙදි අනිවාර්යෙන් කියන්න ඕන මේක ශ්වසනය නෙමෙයි සෛලීය ශ්වසනය කියලා කියනවා. බලන්න උත්තර ටික හරි පැහැදිලිව තියෙනවා දැන්. වෙන්න මෙහෙම. ඒ වල පළවෙනි කොටස. එක ඒ ලෙස සඳහන් ද්‍රව්‍ය නම් කරන්න ඕන. බලන්න කොච්චර පහසුද කියන්නේ. ඒ ලෙස සඳහන් ද්‍රව්‍ය නම් කරන්න ග්ලූකෝස්. ඔයාට කැමති නම් අකුරෙන් ලියන්න. එහෙම නැත්නම් C6H12O6 කියලා සංකේතාත්මකව ලියන්න. ඊට පස්සේ දෙක. එම ජීව ක්‍රියාවලිය කුමක්ද? සෛලීය ශ්වසනය.
සෛලීය ශ්වසනය. කොටස් අංක 2 හරි. දැන් අපි යනවා තුන්වෙනි කොටසට අංක 3. B අපද්‍රව්‍යයේ රසායනික සංකේතය කුමක්ද? දැන් මේක අර පරිවෘත්තීය ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ඉවත් කරන දෙයක් කාබන් ඩයොක්සයිඩ් බහිස්රාවී ද්‍රව්‍යයක් නේ. මේක බහිස්රාවී ද්‍රව්‍යයක්. එතකොට ජලයේ B අපද්‍රව්‍යයේ රසායනික සංකේතය අහන්නේ. එතකොට අකුරෙන් ලියන්න බෑ H2O කියලා ලියුවාම හරි. බලන්න ගොඩාක් සරල ප්‍රශ්න අහලා තියෙන්නේ. ඕවා තමයි විභාගෙටත් එන්නේ. 4. එය දේහය තුළින් බැහැර කරන ක්‍රියාවලිය. ඔන්න ඔය වගේ තැනකදී අපි හරි පරිස්සම් වෙන්න ඕන. මොකද දන්නවද? මේ මොකද්ද? ශරීරයට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය බැහැර කරනවා නම් ඒක මොකද්ද? බහිස්රාවය ක්‍රියාවලිය. ගොඩක් අය ලියනවා දහදිය කියලා. දහදිය කියන්නේ බැහැර කරන විදිය. ක්‍රියාවලිය බහිස්රාවය. ඔන්න බලන්න. බහිස්රාවය. හරි. ඊට පස්සේ තව එකක් අහලා තියෙනවා පස්වෙනි එක. හොඳ ප්‍රශ්නයක්. මේක හොඳට අහගන්න. D පටකවල තැන්පත් කරන්නේ කවර රසායන ද්‍රව්‍යයක් ලෙසද? ඔතේ මතක තියාගන්න අපේ ශරීරයේ නිපදවන ශක්තිය අපේ සෛලවල පටකවල තැන්පත් කරන්න තියෙනවා එක්තරා විශේෂ සංයෝගයක්. ඒක තමයි ATP කියලා කියන්නේ. මේක හඳුන්වන්නේ ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියලා. මේකට කියන්නේ මොකක් කියලාද? ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට්. අන්නවල ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට්. ඔබට කියනවා මේ අධිශක්ති සංයෝගය. අපේ ශරීරය ඇතුලේ සිදුවෙන අධිශක්ති සංයෝගය. මේවා ගැන ඔයාට තියරි පන්තියේදී ඉතා පැහැදිලිව කතා කරනවා. ඒ නිසා ඔබ සාමාන්‍යයෙන් අපේ තියරි පන්තියට සම්බන්ධ වෙලා නැති වෙන්න පුළුවන්. දැන් තියරි ක්ලාස් එකේ ඉන්න දරුවන්ට මම හිතන්නේ සුපිරි නොලෙජ් එකක් දෙන්න අපි කතා කරනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් තියරි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් අද හෙට. ඒව සම්බන්ධ වුණොත් ඔයාට නියම දැනුමක් එක්ක ගමනක් යන්න පුළුවන්. ඒකද මොකද අපි පේපර් ක්ලාස් එක සම්බන්ධ වෙලා කතා කරන්නේ පේපර් ගැනනේ. ඔයාව ඉලක්ක කරන්නේ ඒ එක. පේපර් ක්ලාස් එකේ. තියරි පන්තියේ ඔයාව ඒම් කරන්නේ උසස් පෙළදී විද්‍යාව ගණිතය වැනි අංශවලට ඉතා පහසුවෙන් යන්න පුළුවන් සුපිරි දැනුමක් තියෙන දරුවෙක් තමයි අපි තියරි පන්තියක හදන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අවශ්‍යයි ගොඩාක් අය පේපර් ක්ලාස් එකට ඇවි සතියයි දෙකයි ඒගොල්ලෝ තේරුම් ගත්තා අපි යන ක්ලාස් වල මොනවද කරන්නේ කොහොමද කියලා දෙන්නේ පැහැදිලි කරන්නේ කොහොමද. දැන් අපේ පන්ති වල එකතු වෙන ප්‍රමාණය අතිවිශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. එහෙනම් ඔයා තවදුරටත් නොසිතාවට කැමති නම් තියරි පන්තියට ඉක්මනට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ වැඩේ ලස්සනට ඔබට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පේපර් ක්ලාස් එකේ හිටියාම ගැටලුවක් නැහැ. ප්‍රශ්න පත්‍ර තුලින් ආව ඒකක් දක්වා ගෙනියන්න අපි උපරිම උත්සාහයක් කරමු. right. එතකොට උත්තරේ ATP. එහෙනම් ශරීරය තුල ශක්තිය තැන්පත් වෙන්නේ ATP වශයෙන් තමයි තැන්පත් වෙන්නේ. දැන් සමහරට කෙනෙක් හිතේ සර් මේක මේ අකුරු තුන ලිව්වට කමක් නැද්ද? කමක් නැහැ. ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියලා ලියන්න අවශ්‍ය නැහැ. ඒකේ ඔයාලා PT වලට අදාළව තියගෙන යනවනේ සෞඛ්‍ය කොටස. අන්නේ සෞඛ්‍යෙදී මේක ටිකක් වැඩිදුර ඉගෙන ගන්න තියෙනවා. ඔය ATP ADP බවට හරවනවා. ඇඩිනොසින් ඩයිෆොස්ෆේට්. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒව ගැන මම කතා කරනවා සමායෝජනය කියන කොටස කතා කරනකොට විශේෂ අවස්ථාවකදී අපි ඔය ගැන කතා කරනවා. ජෛව අණුවක් ලෙස ප්‍රෝටීන් හඳුනා ගැනීමට කළ හැකි ක්‍රියාකාරකමක් පහත දැක්වේ කියලා කියනවා. මේක ගොඩක් වැදගත් තාර්කික ප්‍රශ්නයක් තියෙන්නේ. ජෛව අණු කියන්නේ මොනවද? අපේ ශරීරය තුල තියෙන ප්‍රධාන කාබනික සංයෝගනේ. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, නියුක්ලියික් අම්ල. මේවට කියන්නේ ජෛව අණු. ඒතර මේ ජෛව අණු ප්‍රෝටීන් හඳුනා ගන්න පරීක්ෂණයේදී තියෙනවා. ඔයාලට පේනවා එක රූප සටහනක තියෙනවා ප්‍රෝටීන් ධන බයුරේට් ද්‍රාවක.
බයුරේට් ද්‍රාවණය දැම්මහම ප්‍රෝටීන් නම් තද නිල් පාට එන්න ඕන. එහෙම නැත්නම් නිල් දම් වර්ණයක් එන්න ඕන. සාමාන්‍යයෙන් අපි කියනවා තද නිල් පාටක් එනවා. මේක අහනවා පළවෙනි එක ඒ වල දැකිය හැකි වර්ණ වෙනස මොකක්ද? ඉතා පැහැදිලි ප්‍රෝටීන් වලට බයුරේට් ද්‍රාවණය දැම්මහම එන වර්ණය තමයි මේ තද නිල් පාට. තද නිල් පාට ඔන්න වර්ණය දෙක. මම පොඩ්ඩක් මෙහෙම දෙයක් කරන්න අමතක. ඒ බයුරේට් ද්‍රාවණය හදලා තියෙන්නේ ද්‍රාවණ දෙකක් එකට එකතු කරනවා. මොනවද ඒ ද්‍රාවණ දෙක? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කොපර් සල්ෆේට් එකතු කරලා තමයි බයුරේට් ද්‍රාවණය හදන්නේ. මම හොඳට මතක තියාගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි කොපර් සල්ෆේට්. B වල අවශ්‍යතාවය මොකක්ද? මෙන්න මේක හරිය වැදගත්. ඔයාලා මතක තියාගන්න පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණයේදී විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්න ඕන. නැත්තම් ලෝකෙ පිළිගන්නේ නැහැ. දැන් ඔය ඩෝල්ටන්ට කලින් ඩෙමොක්‍රටිස් එහෙම පරමාණු ගැන කිව්වනේ. නමුත් එයාලට විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න බැරි වුණා. ඒ හින්දා පිළිගත්තේ නැහැ. ඒතර විද්‍යාත්මක පරීක්ෂණයක් කරනවා නම් හොඳට බලා ගන්න. ලෝකෙ පිළිගන්නේ සයන්ටිෆික් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ඕනේ. ඒතකොට සයන්ටිෆික් එක්ස්පෙරිමන්ට් එකකදී ඊටාම වැදගත් දෙයක් තමයි පරීක්ෂණ වර්ග දෙකක් තියෙනවා. එකක් මොකද්ද? ප්‍රධාන පරීක්ෂණය. ප්‍රධාන පරීක්ෂණය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. පාලක පරීක්ෂණයක් තියෙන්න ඕන. පාලක පරීක්ෂණය. ඔයා හොඳට මතක තියාගන්න විභාගයට කොහෙන් ඇහුවත් කරකවන්න පුළුවන් ඒක. විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්න නම් ප්‍රධාන ගුණාංග දෙකක් තියෙනවා. ප්‍රධාන පරීක්ෂණය තමයි මුලින් පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන පරීක්ෂණය. එතකොට B හැටියට පෙන්නලා තියෙන්නේ මොකද? පාලක පරීක්ෂණය. දැන් විභාගයේදී අහනවා ඔය විදිහට මේ විද්‍යාත්මක පරීක්ෂණයක් බව ඔබ තහවුරු කරන්නේ කෙසේද? ප්‍රධාන පරීක්ෂණයක් සහ පාලක පරීක්ෂණ යන දෙකම ඇති නිසා. ලස්සන කියන්නේ නේද? පරීක්ෂණ වර්ග දෙකම තියෙනවා. එහෙනම් දැන් දෙවෙනි එක B වල අවශ්‍යතාවය කුමක්ද? පාලක පරීක්ෂණයක් අවශ්‍ය නිසා. එහෙනම් මේකට ලියන්න ඕන පාලක පරීක්ෂණයක්. අවශ්‍ය නිසා. ඒ හින්දා තමයි මේ B හදලා තියෙන්නේ. රයිට්. උදේ මේ පරීක්ෂණ දෙකම එකතු වුණාම අපි කියනවා සම්පූර්ණ සෙට් එක මොකද? පාලිත පරීක්ෂණයක් කියලා කියනවා. පාලිත පරීක්ෂණය. ප්‍රධාන පරීක්ෂණයයි පාලක පරීක්ෂණයයි දෙකම එකතු කරලා හදමු පාලිත පරීක්ෂණය. ඊට පස්සේ බලන්න තුන්වෙනි කොටස. ප්‍රෝටීන් වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය නම් කරන්න. ඔයාලා දන්නවා කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ මොකද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ලිපිඩ වල තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. හැබැයි ප්‍රෝටීන් වල තියෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. අපි නිතරම කියනවා ඒ සිද්ධීන්. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. අමතර දෙයක් මම කිව්වොත් ඔයා කොහේ හරි තැනක සටහන් කරගන්න බලන්න. හරි. දැන් කොටස් තුනක් හරිනේ. බලන්න හතරවෙනි කොටස. ඒකේ තියෙනවා ප්‍රෝටීන් වල මූලික තනුම් මේකකේ කොහොමද? පුතේ මේක නම් දැනගන්න ඕන. ප්‍රෝටීන් හැදිලා තියෙන මූලික තනුම් මේකකේ තමයි ඇමයිනෝ අම්ල කියලා කියන්නේ. ප්‍රෝටීන් වල මූලික තනුම් මේකකේ ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල. ඊට පස්සේ මේ පස්වෙනි එකේ පොඩි printing mistake එකක් තියෙන්නේ. ඒකේ තියෙන්නේ අස්තිවල අඩංගු ප්‍රෝටීනය නම් කරන්න කියලා කියන්නේ. අස්තිවල තියෙන ප්‍රෝටීන් එක. මොකද අස්තිවල තියෙන ප්‍රෝටීන් එක? ලස්සන නමක් තියෙනව නේද? අස්තිවල තියෙන ප්‍රෝටීන් එක තමයි
ඔසෙයින් කියන ප්‍රෝටීන් එක. ඔසෙයින්. ඔෂීන් නෙමෙයි ඔෂීන් කියලා නම් කතාවකුත් තිබුණා නේද? මේක ඔසෙයින්. ඔසෙයින්. අපේ මේ අස්ථි හැදිලා තියෙන ප්‍රෝටීන් එක. right. ඔන්න B කොටස. දැන් ඔයා බලන්න මේ සාකච්ඡා කරන්නේ ලකුණු 20ක ප්‍රශ්නයක් මෙන්න තියෙනවා මේ 10 පන්තියේදී විභාගවලට අදාළව ඉතාම ජනප්‍රිය ප්‍රශ්න. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටසක් පහත දැක්වේ කියලා කියනවා. උතනදී ගොඩාක් වැදගත් මෙන්න මේ කියන එක. ඔබ දන්නවා මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මෙන්න මෙහෙම කොටසක් හැටියට අපි අඳිනවා මේක තමයි ඩිම්බ කෝෂ. මේ මොනවද ඩිම්බ කෝෂය? ඔන්න බලාගන්න හරියට ඩිම්බ කොෂය. ඔතේ මේ ඩිම්බ කොෂය ඇතුලේ තමයි ඩිම්බ නිෂ්පාදනය වෙන්නේ. ඒතර මුලින්ම ඩිම්බ නිපද වෙන්න මේක ඇතුලේ තියෙන විශේෂ කොටස් වර්ගයක්. මෙන්න මේවට කියන්නේ ප්‍රාථමික සිවුන්නිකා. මේවා මොනවද? ප්‍රාථමික සිවුන්නිකා. සාමාන්‍යයෙන් පුංචි ගැහැණු දරුවෙක් උපදිනකොට මේ ප්‍රාථමික සිවුන්නිකා තියෙනවා පුතේ ලක්ෂ 2ක් 4ක් අතර ප්‍රමාණයක්. ලක්ෂ 2ක් ලක්ෂ 4ක් අතර ප්‍රමාණයක් තියෙනවා. සෑහෙන ප්‍රමාණයක්. එතකොට මේ ලක්ෂ ගණනක් තියෙන ප්‍රාථමික සිවුන්නිකා වලින් නියම පරිණත ඩිම්බ බවට පත් වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. දැන් ඔය ඩිම්බයක් මේ ප්‍රාථමික සිවුන්නිකාව පුපුරනවා. මේක පිපුරුනාම මෙන්න මේක ඇතුලේ තමයි ඩිම්බේ තියෙන්නේ. මේ ප්‍රාථමික සිවුන්නිකාව ඇතුලේ. අන්නේ ඩිම්බය මෙහෙම ඉවතට විසිරෙනවා. ඒ විසිවෙන ඩිම්බය ගන්න මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම පුංචි ඇඟිලි වගේ කොටස් ටිකක්. මෙන්න මෙහෙම. ඔන්න මේ කොටස් වලට කියනවා මොනවද? කඩ රැලි. කඩ රැලි. ඔන්න. එතකොට අර මේ ඩිම්බය මෙහෙම වීසි වුණාම අර කඩ රැලි වලින් කරන්නේ ඇඟිලි වලින් වගේ මෙහෙම ඇදලා ගන්නවා. එතකොට මේ ඩිම්බය මෙතනින් උඩට ගන්නවා. ගත්තාම මෙන්න මෙහෙම ගමන් කරන්න තියෙනවා මාර්ගයක්. ඔන්න බලන්න. මම මේ දලව පාඩමේ ප්‍රශ්නක අදාළව තමයි අදින්නේ. මේ ඩිම්බය මෙන්න මේ විදිහට ගමන් කරනවා ඉහළට. මෙන්න මෙහෙම. මේකට කියන්නේ ෆැලෝපීය නාලය. මේ මොකද්ද? ෆැලෝපීය නාලය. ෆැලෝපීය නාලය. දැන් ඔය ෆැලෝපීය නාලයේදී කියන ඩිම්බේ මේ ෆැලෝපීය නාලයේ උඩම හරියේ නැවතිලා ඉන්නවා. නැවතිලා බලන් ඉන්නවා ශුක්‍රාණුවත් එයි කියලා. අන්න යම් අවස්ථාවක මේ ඩිම්බේ එක ශුක්‍රාණුවත් එකතු වුණොත් අපි ඒකට කියනවා මොකද? සංසේචනය සිද්ධ වෙනවා. ඒතර ස්ත්‍රියකගේ සංසේචනය සිදු වෙන්නේ කොහෙද? ෆැලෝපීය නාලය තුල. එහෙම නැතුව ඩිම්බ කෝෂය ඇතුළේවත් ගර්භාෂය ඇතුළේවත් නෙවෙයි. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා ගර්භාෂය. ඔන්න ගර්භාෂය පිටි. දැන් මේ පැත්තවත් මේ විදිහට ෆැලෝපීය නාලයක් තියෙනවනේ. ඔන්න ගර්භාෂය. මේ තියෙන්නේ ගර්භාෂයේ බිත්තිය. මේ ගර්භාෂයේ බිත්තිය. ගර්භාෂ බිත්තිය. හරි. දැන් මේ යෝනි මාර්ගය ඔස්සේ එන ශුක්‍රාණුවක් ඇවිල්ලා මේ ෆැලෝපීය නාලයේදී ඩිම්බයක් එක්ක එකතු වෙනවා. සංසේචනය වුණාට පස්සේ ඒ සංසේචනය වෙච්ච ඩිම්බය ඔතේ මෙහෙම වෙනවා ගර්භාෂය. හැබැයි ඇවිත් මේ ගර්භාෂ බිත්තිය තියෙන බිත්තිය ඇතුළට ගිරෙනවා. අන්න මෙහෙම ඇතුළට මෙහෙම ඇවිත් මෙන්න මෙහෙම තැම්පත් වෙනවා. ආන් එහෙම
ගර්භාෂ බිත්තිය ඇතුලේ තැන්පත් වුණාම අපි මේ ශුක්‍රාණු ඩිම්බ එකතු වුණාම කියන්නේ ඒකට යුක්තාණුව මේක තැන්පත් වෙනවාට කියනවා අධිරෝපණය සිද්ධ වෙනවා. අන්න මේ ගර්භාෂ බිත්තිය සිදුරු කරගෙන මේක අධිරෝපණය සිද්ධ වෙනවා. අධිරෝපණය දැන් විභාගයට ආවම සමහර අවස්ථාවල මේ අධිරෝපණය කියන්නේ මොකක්ද කියලා සමහර ලියනවා අධිකලද ගස් ඉදු වීම කියලා. ඉතින් එහෙම ලියන කට්ටියක් තියෙනවා. රෝපණය කියන්නේ මේ හිටවනවා කියන එකනේ. ඉතින් ඒව සමහර අවස්ථා තියෙනවා. මෙන්න ගර්භාෂ බිත්තිය තැන්පත් කළා. හරි නේද? දැන් මෙතන ඉඳලා මොකද වෙන්නේ? අර කලලය ටික ටික විකසනය වෙලා දින 280කට පස්සේ දින 280යි. මම හොඳට මතක තියාගන්න සති 40යි. ඔන්න ඔය වෙලාව යනකොට මේ කලලය මගින් ඔන්න ඔබේ පැහැදිලි මිනිස් හැඩරුව තියෙන දරුවෙක් ඇති වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔක තමයි සාමාන්‍ය දලව කියලා දෙන්න තියෙන මූලික ටික. දැන් අපි බලමු ප්‍රශ්නේ අහලා තියෙන කොටස් ටික මොනවද? A බලන්න ටියුට් එකේ A අකුරෙන් දක්වලා තියෙන්නේ ඩිම්බ කෝෂය. ඔන්න උත්තර පැහැදිලිව ලියා ගන්න. ඩිම්බ කෝෂය. හරි. ඊට පස්සේ බලන්න B අකුරෙන් දක්වලා තියෙන දැන් ඔයාලට පැහැදිලිව පේනවා B ඩිම්බයක් නේ අර එළියට විසි වෙන මෙන්න මේ ඩිම්බය පෙන්නලා තියෙනවා. එතකොට ඩිම්බය ඊට පස්සේ C පැලෝපීය නාලය. C අකුරෙන් දක්වලා තියෙනවා මොකද? පැලෝපීය නාලය. පැලෝපීය නාලය. ඊට පස්සේ D අකුරෙන් පෙන්නලා තියෙනවා ගර්භාෂ අපිට එතනදී ගර්භාෂය කියලා ලියන්න පුළුවන්. නැත්නම් ගර්භාෂ බිත්තිය කියලා ලියන්න පුළුවන්. අපි D සලකමු එතන ගර්භාෂය. ගර්භාෂය. ඊට පස්සේ බලන්න E අකුරෙන් දක්වලා තියෙන්නේ මොකක්ද? ගර්භාෂ බිත්තිය. ගර්භාෂ බිත්තිය. හරි. එතකොට දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් F අකුර මොකක්ද? ඔය F තමයි ඔතෙන් මේ ඇවිල්ලා තැම්පත් වෙච්ච කොටස තියෙන්නේ. ඒ තැම්පත් වෙනවට කියන්නේ අධිරෝපණය වුණාට මේ තැම්පත් වෙච්ච මේ පුංචි කලලයට කියන්නේ මොකද්ද? මොරුලාව කියලා කියන්නේ. අන්න එතකොට F අකුරෙන් දැක්වෙන්නේ මොරුලාව. මොරුලාව. අන්න පැහැදිලි කරගන්න විදිහ. දැන් ඔන්න කොටස් ටික හරි. දැන් ඊටු ටික හරි පැහැදිලිව ලියයිවා. ඩිම්බ නිෂ්පාදනය වන්නේ කුමන කොටසේද? ඩිම්බ කෝෂය තුල. නැත්නම් සංකේත වශයෙන් ලිය හැකි A කියලා ලියයි. මම ඒක ලියන්නේ අවශ්‍ය තැන් සටහන් කරගන්න. ඩිම්බ කෝෂය තුල. 4. ශුක්‍රාණුවක් සමග ඩිම්බයේ සංශ්ලේෂණය වන්නේ කවර කොටසේද? පැලෝපීය නාලය තුල. සංශ්ලේෂණය සිදු වෙන්නේ පැලෝපීය නාලය තුල. 4. සංශ්ලේෂණය වූ ඩිම්බය හඳුන්වන නම කුමක්ද? යුක්තාණුව. උත්තරේ 4 වෙනි කොටසක සංශ්ලේෂණය වුණාට පස්සේ කියන්නේ මොකද? යුක්තාණුව. යුක්තාණුව. 5. B සහ F වල වෙනස්කම් දෙකක් ලියන්න ඕන. හොඳ ප්‍රශ්නයක්. B වලයි F වලයි. බලමු B කියන්නේ මොකක්ද? B කියන්නේ ඩිම්බය. මේ ඩිම්බය F කියලා කියන්නේ මොකද්ද? මොරුලාව. උතනදී ගොඩාක් වැදගත් B සහ F හැම වෙලේම මෙන්න මේ ඩිම්බය ගත්තොත්
ඒ ඩිම්බය තුල තියෙන්නේ වර්ණ දේහ කීයද? 23යි. මතකනේ? ශුක්‍රාණුවට 23යි, ඩිම්බයට 23යි එකතුලා තමයි 46 හැදෙන්නේ. එහෙනම් මෙතන ගොඩාක් වැදගත් දේ මෙන්න මේ කොටස. බලන්න B කියන්නේ ඩිම්බය. එහෙනම් B වල අපිට කිය හැකි වර්ණ දේහ n ඇත. අපේ දැන් සිම්පල් n නතරෙන් කියන්නේ 23යි කියන එක. හැබැයි f ගත්තාම දැන් f කියන්නේ මෙතනදී ඩිම්බයකුයි ශුක්‍රාණුකුයි දෙකම එකතු වෙලානේ. එතකොට ඩිම්බයෙන් 23යි ශුක්‍රාණුවෙන් 23යි එකතු වෙලා තමයි මොරුලාව හැදෙන්නේ. එතකොට මේකේ අපිට කිය හැකි වර්ණ දේහ දෙකයි n නැත. දැන් ඔයගේව සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ළමයි ලියන්න ගියාම වරද්දලා නැහැ. මෙන්න මේවා හොඳට මතක තියාගන්න. ඔන්න අපි ලකුණු 20ක ප්‍රශ්නයක් ලියමු. දැන් පුතේ ඔයා බලන්න දැන් මේ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට ඔයා ලියාගෙන ගියා නම් කොච්චර දුරට ලියන්න පුළුවන්ද? දැන් තමාට සැටිස්ෆැක්ෂන් එකක් ඇතිවෙන්නේ මට රයිට් ඕකේ සර් මට ලියන්න බැරි කොටස් දෙකක් තිබුණා. නැත්නම් එකක් තිබුණා. නැත්නම් මට මේ ප්‍රශ්නේ කම්ප්ලීට්ලි අන්නේ විශ්වාසය තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒකනේ අපි කියන්නේ විශ්වාසය විදිච්ච තැන ලොකු ගැටලුවක්. එහෙන්දනේ අම්මා තාත්තා ඔබ ගැන තියලා තියෙනවා දැඩි විශ්වාසයක්. ගුරුවරු තියලා තියෙනවා විශ්වාසයක්. සමහර පාසල්වල ගුරුවරු තීරණය කරන් ඉන්නවා මෙන්න මේ දරුවෝ කීප දෙනා නම් 9S ගන්න. ඒතර ඒ ළමයින්ට තියෙනවා පුංචි පොඩි ප්‍රෙෂර් එකක්. මොකද ඒ 8 නෙවෙයි ටීචර්ස්ලා කියන්නේ 9ක් ගන්නවා කියලා. එහෙම තියෙනවනේ. එහෙන්දනේ අපි කියන්නේ විශ්වාසය පවතින තාක්කල් පුතේ ජීවිතයක ලොකු සාර්ථකත්වයක් තියෙනවා. ඒකට කියන්නේ විශ්වාසයේ නිදන් කෙරෝ සිතක් විදුණු පසු කල්පයක්ම සොයා ගියත් නොවේ එයට පසු. සාමාන්‍ය විශ්වාසයක් විදුණාම ඒ විශ්වාසය ගොඩනගන්න හරි අමාරුයි. ඒ හින්දා හැම වෙලේම ඔබ ගැන තවත් අය තබා තියෙන විශ්වාසය උපරිම විශේෂ සාධාරණීකරණය වෙන්න ඔබ වැඩ කරන්න. ඔබට වරදින්නේ නැහැ. දැන් අපි බලමු අවසාන වශයෙන් අද නිබන්ධනේ බහුවර්ණ ප්‍රශ්න කීපේ පිළිතුරු ගැන චුට්ටක් අපි හොයා බලන්නයි හදන්නේ. අපි පළවෙනිම දවසේ ගිය සතියේ අපි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බැලුවා උත්තර ප්‍රශ්න 10කට. අපි දැන් බලමු ඉතිරි කොටස් ටිකේ උත්තර කොහොමද බැලිය හැකි කොච්චර දුරට 40 ලකුණු ප්‍රමාණයක් පාඩම් තියනවද කියලා. right 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි ඉස්සෙල්ලා බලන්න කීයද 20ට එනකන් උත්තර ටික. right මෙන්න බලන්න. පුතේ 11 වෙනි ප්‍රශ්නේ බලන්න. මේක අපිට හරි ලේසි. මොකද දන්නවද? මේ ප්‍රශ්නේ ඔයාට මේ ටියුට් එකේදීම අපි ව්‍යුහගත එකේදී කතා කරා. ද්‍රවීකරණය වීම හේතුවෙන් ජලාණු මතකද? ජලාණුවක් ද්‍රවීකරණය වෙන එකෙන් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වලට ඔක්සිජන් වලට ඍණාරෝපණයකුත් හයිඩ්‍රජන් වලට ධනාරෝපණයකුත් වෙනවා. මේක නිසා ජලයට ලැබිලා තියෙන විශේෂ ගුණාංග ගොඩක් තියෙනවා. එන්න මේ බන්ධනයට අපි කියනවා අන්තර් අණුක බන්ධනයක් ඇති වෙනවානේ. ද්‍රවීකරණය වීම නිසා ඇතිවනවා අන්තර් අණුක බන්ධන ගොඩනැගීම. උත්තරේ 1 අන්තර් අණුක බන්ධන සාධයි. ඔන්න 11 වෙනි ප්‍රශ්නේ. 12 මුහුදු මට්ටමේ සිට ඉහළට යාමේදී වායුගෝලීය පීඩනය හොඳට මතක තියාගන්න ඕනේ. උදේ මුහුදු මට්ටමේදී මෙන්න මේක ගොඩක් වැදගත්. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය වෙන්නේ රසදිය සෙන්ටිමීටර් 76යි. රසදිය කියලා කියන්නේ Hg, සෙන්ටිමීටර් කියලා කියන්නේ cm. රසදිය සෙන්ටිමීටර් 76යි. හැබැයි ඔයාලා දන්නවා ලෝකයේ උසම ස්ථානයේ හැටියට සැලකෙන එවරස්ට් කඳු මුදුනේදී එවරස්ට් මේවා ඉතා පැහැදිලිව මතක තියාගන්න. එවරස්ට් කඳු මුදුනට ගියොත්
වායුගෝලීය පීඩනය කීයද 25යි රසදිය සෙන්ටිමීටර්. දැන් මේකෙන් ඉතා පැහැදිලි ඉහළට යන්න වායුගෝලීය පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ හින්දානේ නුවරඑළිය පැත්තට යනකොට කන් දෙක අගුල් වැටෙන්නේ. එහෙනම් හැම වෙලේම මොකද ඉහළට යනකොට වායුගෝලීය පීඩනය මොකද අඩු වෙනවා. ජලය තුල කිමි දෙනකොට වායුගෝලීය මේ ජලයෙන් නැති කරන පීඩනය වැඩි වෙනවා. එතන වායුගෝලීය නෙවෙයි ජලයෙන් නැති කරන පීඩනය වැඩි වෙනවා. එතකොට උත්තරේ බලන්න ක්‍රමයෙන් අඩු වේ. උත්තරේ 2. 13 නොගැලපෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. අපි බලමු. ද්‍රාවක ගුණය ජලජ ජීවීන්ගේ ශ්වසනය සඳහා වැදගත් වේ. හරිනේ. මොකද ඔක්සිජන් දිය වෙන්න එපා. ඒතකොට ද්‍රාවක ගුණය හරි. සිසිලනකාරක ගුණය දේහ උෂ්ණත්වයේ යාමනය සඳහා වැදගත් වේ. දහඩිය දැම්මහම ඒ ජලය වාෂ්ප වෙනකොට ශරීරය සීතල වෙනවා. එතකොට ඒකත් හරි. ජලයේ සංසක්ති ආසක්ති බල උස ශාකවල ජලය පරිවහනය සඳහා වැදගත් වේ. මේක මම එක අවස්ථාවක් තියෙනවා ඒකෙදි වට පැහැදිලි කරලා දෙන්න. උස ගස්වල උදේ වතුර මෙහෙම උඩට ගෙනියන්න ආසක්ති බල සංසක්ති බල කියලා දෙකක් උදව් වෙනවා. මේක පැහැදිලි විස්තර කරමු අපි වෙන අවස්ථාවකදී. ජලය මිදීමේදී ප්‍රසාරණය වීම ශීත ප්‍රදේශවල බීජ ප්‍රරෝහණය සඳහා. එතන කිසිම අර්ථයක් නැහැ. වැරදි පිළිතුර තමයි 4. 13ට 4. 14 ඇමෝනියා අණුවේ තිත්කතර සටහන නිවැරදිව දක්වා ඇත්තේ කවර පිළිතුරේද? හැම වෙලේම ඇමෝනියා කියන්නේ NH3. NH3 මෙහෙම නෙන්නේ. එතකොට නයිට්‍රජන් එක්ක හයිඩ්‍රජන් වල 3 දෙනෙක් එකතු වෙනවා. මේව අපිට අවස්ථා 3ක් යන්නේ. දන්නවා නයිට්‍රජන් වලද හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. කාබන් නයිට්‍රජන් කියන්නේ 7යිනේ. එතකොට පළවෙනි ශක්ති මට්ටමට 2යි අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන කීයක් වෙනවද? 5ක් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 5 මම මෙන්න මෙහෙම පෙන්නුවා. මෙතෙන්න 1යි මෙතෙන්න ඉතුරු ඉලෙක්ට්‍රෝන 2. ඔන්න 5යි. එතකොට මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන් එනවා, මෙයාගෙන් එකක් මෙතෙන් එනවා, මෙයාගෙන් එකක් මෙතෙන් එනවා. එතකොට නයිට්‍රජන් වල එනවා බන්ධන සාධක නැති ඉලෙක්ට්‍රෝන ජෝඩුව. ඔකේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකට කියනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල. ඔන්න හොඳට මතක තියාගන්න. එකසර ඉලෙක්ට්‍රෝන යුගල. එකසර ඉලෙක්ට්‍රෝන යුගල කියලා කියනවා. එතකොට ඇමෝනියා වල තමයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. බලමු මේකට ගැලපෙන පිළිතුරක් කොහෙද තියෙන්නේ? පැහැදිලිව පේන උත්තරේ 3නේ. 3 වෙනි උත්තරේ හරි. ඔන්න 3. 15. කාර්ය පහසු කර ගැනීමට යොදා ගන්නා තාක්ෂණික උපක්‍රමයක් පහත දැක්වේ. ද්‍රාව ජැක්කුව හරිනේ. වාහනයක් ලේසියෙන් උස්සන්න පුළුවන්. සයිෆනය ද්‍රාව තිරිංග පද්ධතිය. ද්‍රව පීඩනයේ සම්ප්‍රේක්ෂණය යොදා ගන්නා උපකරණ හෝ උපකරණ වන්නේ මෙහෙමයි. ද්‍රාව ජැක්කුවේදී ද්‍රව පීඩනය පැහැදිලිවම ගමන් කිරීම නිසා වාහනේ ඉස්සෙනවා. අර ද්‍රාව පීඩකය ද්‍රාව ජැක්කුව. ඒක හරි. ඒකේ සයිෆනය කියන්නේ මාළු ටැංකියකට බටයක් දාලා මෙහෙම වතුර පුරවලා මෙහෙම ඇල්ලුවාම වතුර ටික පල්ලෙහාට එනවා. එතන ද්‍රව පීඩන සම්ප්‍රේක්ෂණයක් වැදගත් නැහැ. ඒතර අපිට මේකේ තිරිංග පද්ධතිය හරි. වාහනයක තිරිංග පද්ධතිය ඩ්‍රයිවර් බ්‍රේක් ගන්නකොට රෝද 4 නවතිනවා. එතකොට ද්‍රව පීඩනයේ සම්ප්‍රේක්ෂණය. උත්තරේ A සහ C. බලන්න 4 වෙනි උත්තරේ තමයි හරි. අන්න 4. ඊට පස්සේ බීජ කීපයක රූප සටහන් පහත දැක්වේ. මේවා ව්‍යාප්ත විය හැකි ක්‍රම නිවැරදිව දක්වා ඇත්තේ කවර පිළිතුරේද? හොර සුළඟෙන්නේතර පළවෙනි එක සුළඟ. ඒකේ කජු පෝලන් නම් එක සතුන්නේ. ඒතර අපි ඒ වගේ උත්තර දෙකක් බලමු. සුළඟ සහ සතුන් කියලා තියෙනවා දෙකක්. තුන්වෙනි එකක් මොකද්ද? සුළඟි. අන්න එතකොට උත්තරේ 3.
ඒවනම් හරි සිම්පල්. හොයාගන්න. වායු වල ප්‍රයෝජන නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරේද? රොකට් ඉන්ධන ලෙස හයිඩ්‍රජන්. ඒක හරි. ඔක්සිජන් කිමිදුම්කරුවන්ට ලබා දීමට ඒකත් හරි. කාබන් ඩයොක්සයිඩ් වියලි අයිස්. පුතේ ඔක තමයි අර ඩ්‍රයි අයිස් කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව සීතල කරාම පුංචි කැට හැදෙනවා. ඒව ගිහිල්ලා වලාකුළු වලට ඉස්සහම එකපාරට වහිනවා. කෘතිම වැස්ස. ඒතකොට පළවෙනි එක හරියටම හරි. උත්තරේ 17ට 1. ඊට පස්සේ බලන්න 18 වෙනි ප්‍රශ්නය. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. සමහර අය මේ ප්‍රතිරෝධයේ අගය හොයන්න චුට්ටක් දන්නේ නැති අය ඉන්නවා. මේක මම කියලා දෙන්නම්. මෙන්න මෙතනින්ම වැඩේ ගොඩ දාගන්න හරියයි. මේමනේ. මේකේ තියෙනවා වලලු 1යි 2යි 3යි 4යි. පළවෙනි එක තියෙන්නේ තැඹිලි. දෙවෙනි එක තියෙන්නේ රතු. තුන්වෙනි එක තියෙන්නේ දුඹුරු. හතරවෙනි එක තියෙන්නේ රන්. ඔන්න ආගන්න හරියට. මේ ස්මීර නෙමෙයි ස්ථීර කියන එක ස්ථිර ප්‍රතිරෝධයක් පහත දැක්වේ. ඉහත සපයා ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රතිරෝධයේ අගයන් සහන අගයත් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඔතේවා බලන්න පළවෙනි එක්කෙනාටයිදී අංකය බලන්න. තැඹිලි වලට 3යි. අංකය ලියන්න. රතු කියන එකේ අංකය බලන්න 2යි. එතෙන් 2 ලියන්න. මෙන්න මෙතනින් වැඩි කිරීම ලකුණක් දාලා දුඹුරු වලට එන එක 10 බලයක් වශයෙන් ලියන්න. බලන්න දුඹුරු වල අංකය 1නේ. එතකොට 10 බලය 1යි. දැන් ඔන්න ඔය ටික හදපුවාම ප්‍රතිරෝධය අගේ බලන්න. 32 වැඩි කිරීම 10 පළවෙනි බලය කියන්නේ 10යි. 32 10ක් වැඩි වුණාම කියන 320යි. එහෙනම් අනිවාර්යයෙන්ම මුලට 320 වෙන උත්තරේ එකක් තිබුණොත් අනිත් එක හොයන්න ඕනෙත් නැහැ. බලමු අපි. කලින් වෙනවනේ. නමුත් මම අනික කියලා දෙන්න. මේකට එනවා තව ධන හෝ ඍණ. උදේ මේ 320න් 320 ලියන වැඩි කිරීම ලියන්න. මේ රන් වලටයි ප්‍රතිශතය බලන්න 100ට 5යි. එහෙනම් මේකෙන් බලන්න ඕන 100ට 5ක් කීයද කියලා බලන්න. අපි මේ බිඳුවට මේ බිඳුව ගමු. 5 වරක් 10ට කීයද 2යි. දෙවරක් 32ට කීයද 16යි. එතකොට මෙතෙන් එන්නේ 16. බලන්න උත්තරේ පැහැදිලිවම උත්තරේ 2. 18ට උත්තරේ 2. අවශ්‍ය දේ තියෙනවා නම් ඒක හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ 19 කෘත්‍රිම වර්ධක ප්‍රජනන ක්‍රම පිළිබඳ සිසුන් පිරිසක් ඉදිරිපත් කළ අදහස් පහක් දැක්වේ. මෙහෙමයි. 10 පන්තියේ ශාක ප්‍රජනනයේ කොටසේ කතා කරනකොට කෘත්‍රිම වර්ධක ප්‍රජනන ක්‍රම තියෙනවා කීපයක්. අතු කැබලි පැල කිරීම, අතු බැඳීම. ඒකේ තියෙනවා භූමි අතු බැඳීම සහ වායව අතු බැඳීම කියලා දෙකක්. ඊට පස්සේ බද්ධ කිරීම, පටක රෝපණය. ඒතර කීයක් තියෙනවද? කෘත්‍රිම ප්‍රචාරණ ක්‍රම තියෙනවා 4ක්. අතු කැබලි සිටවීම, අතු බැඳීම, එන අත් බැඳීම මේකේ පෝර්විය කරන කේස් යන්නේ. එතකොට මේක පටක රෝපණය තියෙනවා, බද්ධ කිරීම තියෙනවා. හරි. දැන් බලමු මොකද්ද කියන්නේ කියලා. මව් ශාකයට සර්වසම ශාක ලබාගත එක මම උතන්දි කෙලින්ම ආඩ කියන්නේ. අම්මට සමානව සර්වසම 100%ක් සමාන පැල ලැබෙන්නේ පටක රෝපණයෙන් පමණයි. පටක රෝපණයෙන් පමණයි. එතකොට කුඩා පටක කොටසකින් පැල විශාල සංඛ්‍යාවක් කියනකොටම පැහැදිලිනේ. නව ප්‍රභේදන සහිත ශාක සමූහයක් ලැබේ. මේවායින් පටක රෝපණය පිළිබඳ නිවැරදි වන්නේ මව් ශාකයට සර්වසම පැල ගන්න එක හරියටම හරි. කුඩා පටක කොටසකින් පැල විශාල සංඛ්‍යාවක් ගන්න එකත් හරියටම හරියද? වෙන්න මේක වැරදි. නව ප්‍රභේදන එන්නේ නැහැ. මොකද මව් ශාකයට සර්වසම වුණොත් නව ප්‍රභේදන එන්න බෑ. වෙනස්කම් වෙන්න බෑ. එහෙනම් උත්තරේ A සහ B. උත්තරේ කීයද? 1.
ඔන්න 19 20 මූලද්‍රව්‍ය පරමාණු කීපයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. පරමාණුව, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, ප්‍රෝටෝන සංඛ්‍යාව, නියුට්‍රෝන සංඛ්‍යාව. මෙහෙමයි. ඕනම පරමාණුවක ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. මේක අනිවාර්යෙන් වෙන්න ඕන. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන සමානයි උදාසීන පරමාණුවක. හරි කියන්නේ බලමු. ඉහත මූලද්‍රව්‍ය පරමාණු අතරින් සමස්ථානික පරමාණු විය හැක්කේ මෙච්චරයි තියෙන්නේ. සමස්ථානික නම් උදේ පරමාණු අපි කියමුකෝ K කියලා. මෙතන පරමාණුක ක්‍රමාංකය 6 නම් මෙතන තියෙන්නේ 19 කියන්නකො. එතකොට තව එකක් තියෙනවා නම් මේ 6 එහෙමමයි. මේක 20 වෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න සමස්ථානික වල පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙන්න බෑ. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ 6 සමානයි ප්‍රෝටෝන වලට. සමානයි ඉලෙක්ට්‍රෝන වලට. එහෙනම් සමස්ථානික දෙන්නේගේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්නේ නැහැ. කවුද වෙනස් වෙන්නේ? නියුට්‍රෝන ගාන තමයි වෙනස් වෙන්නේ. එතකොට සමස්ථානික පරමාණු වල නියුට්‍රෝන ගාන වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් බලමු පළවෙනි එකේ 6යි 6යි හරි. ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමානයි. නියුට්‍රෝන තියෙන්නේ කීයද? 6යි. ඒ විදිහට B වල 8යි 8යි නියුට්‍රෝනත් 8යි. C 10යි ප්‍රෝටෝන 9යි නියුට්‍රෝන 10යි. උතන මම ඔයාලට කියන්න සරලවම හොයාගන්න හැටි. ඕකේ හොයාගන්නකොට A B ඔන්න බලාගන්නකෝ මේකේ හරියටම තේරුම A B C D E මේකේ හොයාගමු අපි පරමාණුක ක්‍රමාංකය හොයාගමු ස්කන්ධ ක්‍රමාංකය හොයාගමු. එතකොට නිකන් ටැග් ගාලා උත්තරේ ගත්තා. පරමාණුක ක්‍රමාංකය කියන්නේ මේ ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන සංඛ්‍යාව A වල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙකම 6 පරමාණු ක්‍රමාංකය 6යි. B වල බලමු. B වල 8යි. C වල පරමාණු ක්‍රමාංකය 10යි. නිකන් බලන්න. D වල පරමාණු ක්‍රමාංකය 10යි. අසල මේ ප්‍රෝටෝන සංඛ්‍යාව C වල 9යි. D වල 8යි. මම මේ බලන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව E වල 11යි. හරි. දැන් මේ විදිහට තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය අපි ගන්නෙ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙක එකතු කරලා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකද? ප්‍රෝටෝන ධන නියුට්‍රෝන. ඒතර 6යි 6යි 12යි. 8යි 8යි 16යි. 10යි 9යි 19යි. මම බලාගන්න හොයාගන්න විදිහ. ඊට පස්සේ 10යි 8යි 18යි 12යි 11යි 21යි. දැන් බලන්න මේ ආපු උත්තරවල පරමාණුක ක්‍රමාංකයේ සමානයි නේද වෙන්න මේ දෙන්නගෙම 8යි 8යි. හැබැයි මොකද ස්කන්ධ ක්‍රමාංක දෙක වෙනස්. දැක්කද? පරමාණුක ක්‍රමාංක සමාන වෙලා ස්කන්ධ ක්‍රමාංක වෙනස් නම් අන්න ඒගොල්ලන්ට කියන්නේ සමස්ථානික පරමාණු. උත්තරේ B හා D. B සහ D. උත්තරේ 3. ඔන්න අපි ප්‍රශ්න 20කට උත්තර සාකච්ඡා කළා. ඔයා බලන්න කොච්චර දුරට නිවැරදිද කියලා බලන්න. අද දවස අපි පේපර් ක්ලාස් එකේ සිදුවෙච්ච ගැටලුවක් නිසා අපේ YouTube හරහා අපි කරන්න ලෑස්ති කරපු ලස්සන ප්‍රෝග්‍රෑම් එක නේද? උදන කොටම කාපියදා වගේ එකපාරටම විසන්ධි වීමක් වුණා දුරකථන සංඥා මාර්ගය. ඒ නිසා අපිට ඒක කරන්න බැරි වුණා. මම ඔබට කිව්වා අපි අභියෝගයක් හමුවේ සැලෙන්නේ නැහැ. අපි මොන විදියෙන් හරි අපේ ගමන අපි යනවා. ප්‍රශ්න අපි කෙරේ එන්න පුළුවන්. හැබැයි අපි ප්‍රශ්න එක නවතිලා ඉන්නේ. අපි එක්ක ප්‍රශ්නෙට උඩින් යනවා නැත්නම් ප්‍රශ්නෙට යටින් යනවා. ඒ නිසා ඔබ බය නැතුව රැඳිලා ඉන්න. අපි ඉදිරියේදී මේ වැඩ කොටස ලස්සනට අවසන් කරමු. අද දවස මේ විදිහට නිමා කරන්නේ ඔබට සුබ ප්‍රාර්ථනාවක් එකතු කරගෙන ඔබේ ජීවිතේ
ලස්සනම දවස් ටික ගෙවෙන්නේ මේ දවස්වල. හැබැයි ලස්සනම දවස් ගෙවෙනකොට ඒ දවස් ටිකක් කටුකයි වගේ පේනවා. ඒක තමයි ඇත්ත. යථාර්ථය ඒක උනත් අනාගතය අතිශය සාර්ථකයි සුන්දරයි. ඔබ පටන් ගත්ත දේ නවත්තන්න එපා. ඔබ යන ගමන පෙරටම යන්න අපි පිටිපස්සෙන් ඉඳගෙන ඔබව ඉස්සරහට තල්ලු කරනවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. එහෙනම් හැමෝටම ජය වේවා. ආයුබෝවන්.